guest here today with us, who's joining us for this live session, whom I shall be introducing shortly. But before moving on with the proceedings of today's event, let me give you a brief introduction about the Sri Lanka Institute of Marketing and then the NDSM program, or the National Diploma in Sales Management. Well, ladies and gentlemen, SLIM, or the Sri Lanka Institute of Marketing, is the apex body for marketing education in Sri Lanka, which was founded in 1970 and then was incorporated by a Parliament Act in 1980, making it the national body for marketing education in Sri Lanka. And thus we are mandated to uplift the marketing profession in Sri Lanka in terms of education and, of course, conducting many national level events and projects as well. And then, of course, the NDSM program, or the National Diploma in Sales Management program. More information about this NDSM program will be given to you during the continuity of this live session. So stay tuned and make sure to stick around for the whole webinar. And then this unique 12-month program, the NDSM program, is designed for qualification, for a qualification in sales management, and offers an opportunity to gain sound conceptual knowledge whilst awarding recipients the expertise to apply the knowledge gained to his or her respective working context. The National Diploma in Sales Management is suitable for sales career-minded candidates seeking to acquire specific competencies to differentiate themselves from the rest of the sales personnel. So with that introduction, would like to move on with the proceedings of today's event. ඉතින් ඔබ සියලු දෙනාම නැවතත් පිළිගන්නවා මෙම National Diploma in Sales Management මේ ස්පෙෂල් වෙබිනාර් එකට. ඉතින් මම කලින් කිව්වා වගේම අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සුවිශේෂී පුද්ගලයෙක්. ඉතින් අද අපි මාතෘකාව කරගත්තේ COVID-19 එහෙම නැත්නම් COVID-19 sales වලට මොන වගේ අභියෝගයක් වෙයිද? ඒක ජය ගන්න කොහොමද? ඉතින් මේ සියලු දේ ගැනම කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සුවිශේෂී පුද්ගලයෙක්. ඉතින් ඔහුට ඔහුගේ කතාවට ආරාධනා කරන්න කලින් ඔහු ගැන පොඩි හැඳින්වීමක් ලබා දෙන්න ඕනේ. ඉතින් ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉගෙනීම් කටයුතු අවසන් කරලා පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳිලා ඉන්පසු 2005 දී විං කමාන්ඩර් තනතුරෙන් විශ්‍රාම ගිහපු අවුරුදු 19ක ගුවන් හමුදා අත්දැකීම් ඇති නිලධාරියෙක්. ඒ වගේම ඔහුට කොළඹ විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් තිබෙනවා. ඒ වගේම තමයි තවත් සුදුසුකම් රසක් සම්පූර්ණ කරපු, ඒ වගේම තමයි දේශීය සහ විදේශීය අත්දැකීම් බහුල නිලධාරියෙක් පුද්ගලයෙක්. ඉතින් අද වන විට Lion Brewery PLC හි Head of Sales ලෙස කටයුතු කරන ඔහු කීර්ති කනහෙරාරච්චි. ඔබතුමාට තමයි දැන් අවස්ථාව. Can I start? Yeah, sure. Okay, I will share my screen. සුබ සන්ධ්‍යාවක් ඔබ සැමටම. මම හිතනවා මාව හොඳට ඇහෙනවා ඇති කියලා. අද මට ලැබිලා තියෙන මාතෘකාව තමයි COVID-19 sales වලට අභියෝගයක්ද? ඔව් ඇත්තටම මේක අභියෝගයක්. අපි අභියෝගයක් නෙමෙයි කියලා කිව්වොත් ඒක වැරදි. අපි ජීවිතේ කොච්චර අභියෝග වලට මුහුණ දීලාද අද වෙනකොට මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඒ අභියෝග වලින් COVID-19 කියලා කියන්නේ තවත් එක අභියෝගයක් විතරයි. එහෙනම් අපි බලමු මෙම අභියෝගය අපි කොහොමද මුහුණ දෙන්නේ කියලා. මම අද කතා කරන්නේ COVID-19 කියන අභියෝගය ගැන විතරක්ම නෙමෙයි. මම බලාපොරොත්තු වෙනවා මම අද මේ කියන දේෙන් ඕගලන්ට ඉදිරියේදී ඕගලන්ට එන සියලුම අභියෝග වලට කොහොමද මුහුණ දෙන්න කියලා කතා කරන එක තමයි මගේ බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක මම ඕගලන්ගෙන් පොඩි රික්වෙස්ට් එකක් ඕග මාව දැකලා නැහැ. සමහර කට්ටිය මාව දැකලා ඇති වෙනත් දේශනවලදී මම හිතන්නේ වැඩි හරියක් දෙනා මාව දැකලා නැතුව ඇති. මගේ පින්තූරයක් තියෙනවා මේකේ මැද ඔය දැන් පේන ස්ක්‍රීන් එකේ ඉස්සෙල්ලත් ඔයගොල්ලෝ දකින්න ඇති. පොඩක් ඒක දිහාත් බලන්නකො මේ පින්තූරේ මම මගේ ප්‍රසන්ටේෂන් එක අන්තිමටම ගෙනත් අරගෙන එනවා. ඉතින් ඒක නිසා තමයි මම මේ ස්ලයිඩ් එක දැම්මේ. මගේ මේක බ්ලොක් වෙලා වගේක් තියෙනවා. චුට්ටක් ඉන්න මම මේක ටෙක්නිකල් ඩිෆිකල්ටි තියෙනවා මේ වගේ එකක් කරන් යනකොට. බලමු කොහොමද ස්ලයිඩ් එක චේන්ජ් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා ඉන්න බලන්න.
right. හරි. මම අද කතා කරන්න යන්නේ කොහොමද ජයග්‍රහණ ලබා ගන්න මේ COVID-19 වෙන්න පුළුවන් වෙන ජීවිත අභියෝග වෙන්න පුළුවන් මේ සෑම එකක්මටම මුහුණ දෙන්න අපි මුහුණ දෙලා කොහොමද ජීවිතේ ජය ගන්න තමන්ගේ රස්සාව ජය ගන්න ජීවිතේ ජය ගන්න එක ගැන තමයි මම කතා කරන්න යන්නේ මේ දේශනය මම බොහෝ දුරට පවත්වන්නේ ෆිසිකල් ප්‍රසන්ස් එක්ක ඇවිල්ලා කට්ටියත් එක්ක කතා කරලා ඔඩියන්ස් එකත් එක්ක එන්ගේජ් වෙලා නමුත් අද තියෙන තත්ත්වය අනුව අපිට එහෙම කරන්න බෑ අද අපට කරන්න වෙලා තියෙන්නේ මේ වෙබින එකක් හැටියට ඒ වගේ මගේ කාලයත් විනාඩි 45කට සීමා වෙලා තියෙනවා මම ඔයගලන්ට මුලින්ම කියන්න ඕන මම මේක මං හිතන්නේ 500 වතාවක් 600 වතාවක් විතර මේක කරලා ඇති ගොඩක් කට්ටියට දහස් ගාණක් කට්ටිය මේකට සහභාගී වෙලා තියෙනවා ඒකෙන් ජීවිත වෙනස් කරගත්ත කට්ටිය ගොඩක් ඉන්නවා වෙනද ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන් ක්‍රීඩකයෝ වෙන්න පුළුවන් ආටිස්ලා වෙන්න පුළුවන් වෙනම වෘත්තිකයන් වෙන්න පුළුවන් පාසල් සිසුවන් මේ දේශනෙන් ඒගොල්ලෝ හිතන විදිය ජීවිතේ වෙනස් කරගත්ත කට්ටිය ඉන්න ඒගොල්ලෝ තාමත් මාත් එක්ක කතා කරලා අද ඕගොල්ලෝ දන්න නම් තියෙන ප්‍රසිද්ධ ලංකාවේ ප්‍රසිද්ධ පුදුලන් ගොඩක් ඉන්නවා. ඒ නිසා මම හිතනවා මේක ජීවිත COVID-19 අභියෝගයට පමණක් නොව ජීවිතේට මුහුණ දීමට මෙම විනාඩි 45 වැදගත් වෙයි කියලා. ඔයගලන්ට අපි ෆිසිකලි අපි හම්බෙන්නේ නැහැ, කතා කරන්නේ නැහැ, වෙබින එකක් මම දන්නවා. අහන් ඉන්න එක ටිකක් අමාරු කර්තව්‍යයක්. නමුත් මම ඔයගලගෙන් රික්වෙස්ට් කරනවා පොඩ්ඩක් උනන්දු වෙලා අහන් ඉන්න. මේක ලේසි එච්චර ලොකු දෙයක් නෙමෙයි. තියරි කතා කරන්නේ නැහැ මම. පොඩි තියරි ටිකක් කතා කරලා ඊට පස්සේ මම යන්නේ කතාව. ඒ කතාවට හුඟන් දෙන්න කියලා තමයි මම ඔයගලගෙන් බලාපොරොත්තු වෙන්නේ. මම කියන මෙන්න මෙහෙම එකක් attitude determines your altitude ඒ කියන්නේ මම කියන්නේ ඕගොල්ලගේ ආකල්ප තමයි මේ altitude කියන වචනේ සමහරට පැහැදිලි නැතුව ඒත් ඕගොල්ලන්ට altitude කියන්නේ උස ජීවිතේ මේ සාමාන්‍යයෙන් කියන්නේ මුහුදු මට්ටමේ ඉඳන් තියෙන උසට තමයි altitude කියලා කියන්නේ නමුත් අද මම මේක භාවිතා කරන්නේ ඒ උස ගැන නෙමෙයි මම කියන්නේ ජීවිතේ ඕගොල්ලෝ කොච්චර උඩකට යනවද කියලා මම කියන්නේ ඕගොල්ලගේ ආකල්ප තමයි ඕගොල්ලෝ කොච්චර උඩකට යනවද ඔයගලගේ වෘත්තිය වෙන්න පුළුවන් ජීවිතය වෙන්න පුළුවන් ඒක තීරණය වෙන්නේ ඔයගලගේ ආකල්ප මත ආකල්ප කියන්නේ ඔයගල හිතන දේ ඔයගල බලාපොරොත්තු වෙන දේ යම් කිසි දෙයක් දිහා දකින දේ ඔයගලන්ට ෆීල් වෙන එක දැනෙන දේ තමයි ඇටිටියුඩ් කියන්නේ එතකොට මේ ආකල්ප ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් ධනාත්මක ආකල්ප සහ ඍණාත්මක ආකල්ප අද මම කතා කරන්නේ ධනාත්මක ආකල්ප ගැන ඒ කියන්නේ ජීවිතේ ධනාත්මක ප්‍රතිඵල ලැබෙන්නේ ධනාත්මක ආකල්ප මත. හදිසියෙන් අපි නෙගටිව් ඇටිටියුඩ් එහෙම නැත්නම් ඍණාත්මක ආකල්ප තිබුණොත් ඍණාත්මක ඇටිටියුඩ් තිබුණොත් අපට ලැබෙන්නේ නරක ප්‍රතිඵල ජීවිතේ. ඉතින් අපට කවුරුත් අවශ්‍ය වෙන්නේ නැහැ නරක ප්‍රතිඵල ලබා ගන්න. අපට ඕන හොඳ ප්‍රතිඵල. එහෙනම් අපි පොසිටිව් වෙමු. එහෙම නැත්නම් අපි ධනාත්මකව හිතන්න පටන් ගමු. ඇයි මේ ධනාත්මකව හිතන්න අවශ්‍ය වෙන්නේ? ඒක ඉතාමත් වැදගත්. ධනාත්මක සිතුවිල්ල තමයි ධනාත්මක ප්‍රතිඵලවල මූලාරම්භය නැත්නම් බීජය කියලා කියන්න පුළුවන්. ඉතින් හිතන්න මම ලොකු දෙයක් නෙමෙයි මම ඔයගලන්ට කියන්නේ හිතන්න ධනාත්මකව හිතන්න පටන් ගන්න. එතකොට එබේම ජීවිතයේ ඔයගලන්ට ධනාත්මක ප්‍රතිඵල ලැබෙන්න පටන් ගනී. ඔයගොල්ලෝ ටීවී බලනවාති. උදාහරණයක් ඇත්තේ එක්කෙනා කැමති ටීවී channels එකෙන් බන්දේරන වෙන්න පුළුවන්, රූපවාහිනිය වෙන්න පුළුවන්, සිරස වෙන්න පුළුවන් එක channels තියෙනවා. මම මේ පොඩි මේකට මේ scientific approach එකක් දෙන්න යන්නේ. මොකද්ද මම මේ කතා කරන්න කියලා. ඔයගොල්ලෝ දන්නවා අපි ටීවී ස්ටේෂන් එක තියෙන්නේ බොහෝ දුරට කොළඹ වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ කොළඹින් ඈත වෙන්න පුළුවන්. නමුත් මේ ටීවී ස්ටේෂන් එකෙන් කරන්නේ රූපවාහිනිය කිව්වහම ශබ්දය සහ පින්තූර තරංග හැටියට මේ අවකාශයට යොමු කරනවා. නැතුව මේ ටීවී ස්ටේෂන් එකේ ඉඳන් වයර් එකක් නෑ ඔයගොල්ලෝ ගෙදර ටීවී එකට ඒ පින්තූර සහ හඬ අරන් යන්න. ඔයගොල්ලෝ කරන්නේ මොකද ගෙදර ඉඳන් ඒ ටීවී එක මේ තරංග හැටියට මේ යොමු කරන හඬ සහ පින්තූර වලට එක ෆ්‍රීකවන්සි එකක් තියෙනවා. ඒක ෆ්‍රීකවන්සි එක channel එකෙන් channel එකට මාරු වෙනවා. දෙරණ එක ෆ්‍රීකවන්සි එකක්, සිරස තව එකක්, රූපවාහිනිය තව එකක්. ඔයගොල්ලෝ ගෙදර ඉඳන් ඉන්න ටීවී සෙට් එකේ මොකද කරන්නේ? ඒ ෆ්‍රීකවන්සියට ඒ ටීවී එක ටියුන් කරලා ඒ තරංග අල්ලගෙන පින්තූර සහ හඬ එළියට දානවා. ඉතින් ඕක සරල ක්‍රියාවක්. සමහරවිට ඔයගොල්ලෝ භෞතික විද්‍යාවේ මේක ඉගෙනගෙනත් තියෙන්න පුළුවන්. right. එතකොට ඔයගොල්ලෝ මේ එතකොට කොහොමද අපි අල්ලගන්නේ මේ ගෙදර ඉඳන් තරංග අල්ලගන්නේ? මොකද හේතුව අපි දන්නවා ෆ්‍රීකවන්සි මොකක්ද කියලා. එතකොට ඒ ෆ්‍රීකවන්සියෙන් ටියුන් කරලා ඔයගොල්ලෝ ගෙදර ටියුන් එකක් තියෙනවා ටීවී එකේ. ඒකෙන් ටියුන් කරලා මේක අරගෙන මේ ප්‍රතිඵලය පින්තූරය සහ හඬ බලා ගන්නවා. ඔයගොල්ලෝ දන්නවද මේ අවකාශයේ මේ රේඩියෝ තරංග ටීවී තරංග වලට අමතරව අපි ජීවත් වන අවකාශයේ බොහෝ ශක්තියින් තරංග හැටියට තියෙනවා කියලා. ඒ ශක්තියින් සමහර ඒවා හොඳ ශක්තියින්, සමහර ඒවා පොසිටිව් ඒවා, සමහර ඒවා නෙගටිව් එනර්ජි. අපි වුණ කියන එනර්ජි කියලා. ඒ හැම එකක්ම තියෙන්නේ තරංග හැටියට.
එහෙමනම් අපි මිනිස්සු හැටියට මේ තියෙන හොඳ ශක්තියින් අපේ ජීවිතයට අල්ලා ගන්න පුළුවන් නම් අපට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. නමුත් අපේ ඇඟේ ටියුන් එකක් ඇත්තෙත් නැහැ. අපි මේ එක එක තරංගවල තියෙන ෆ්‍රීකවන්සි එක දන්නෙත් නැහැ. හැබැයි ලේසිම ක්‍රමය තමයි ධනාත්මකව හිතනකොට ඉබේම මොනවා හරි දෙයක් කරන්න අවශ්‍ය නම් ඒ පිළිබඳව ධනාත්මකව හිතනකොටම ඕගොල්ලගේ ඇඟ ඉබේම ඒකට අවශ්‍ය ශක්තියින් වල ෆ්‍රීකවන්සි එකට ඉබේ ටියුන් වෙනවා. ඉබේ ටියුන් නම් හිතන්න විතරයි ඕන ධනාත්මක ඉබේ ටියුන් වෙලා ඒ ශක්තියින් ඕගලන්ට අල්ලා ගන්න පුළුවන්. එතකොට ඒ ශක්තියින් යොදාගෙන ඕගලන්ට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒක නිසා තමයි මම කියන්නේ positive thought is the seed of a positive result කියලා. මේක අනිත් පැත්තට හේතුවකින් අපට කරන්න බෑ negative thoughts ආවොත් යම් කිසි දෙයක් ඕගලගේ ඉදිරියේ තියෙද්දි අභියෝගයක් ඕගලා ඉදිරියේ තියෙද්දි negative හිතන්න පටන් ගත්තොත් ඍණාත්මක හිතන්න පටන් ගත්තොත් ඕගලා අල්ලගන්නේ මේ අවකාශයේ තියෙන negative energy. එහෙම වුණොත් ඕගලගේ ප්‍රතිඵල negative වෙනවා. අපි කවුරුත් පරාද වෙන්න කැමති නෑ. අපි ජයග්‍රහණය කරන්න කැමති පුද්ගල විශේෂයෙන්ම ඕගොල්ලෝ ඔක්කොම sales field එකේ ඉන්න කට්ටිය මටත් ලොකු sales team එකක් ඉන්නවා මගේ ගාව. ඒ ඔක්කොම ධනාත්මක පුද්ගලයෝ ෆීල්ඩ් එකේ කරන මම ඒගොල්ලන්ට කියන මගේ ෆ්‍රන්ට් ලයින් සෝල්ජර්ස් කියලා. ඒගොල්ලෝ ධනාත්මක හිතන කට්ටිය. එහෙමනම් මම දන්නවා ඕගොල්ලන්ට අනිවාර්යයෙන් මේක කරන්න පුළුවන්. අභියෝග වලට අපි ඉදිරියටම හැමදාම මොන දෙනවා. COVID-19 තවත් අභියෝගයක් පමණයි. අපි ලංකාවේ හැටියට මීට වඩා ගොඩක් අභියෝග වලට මුහුණ දෙලා තියෙනවා. අවුරුදු දෙකක යුද්ධයක් අපි කරලා තියෙනවා. අපට සුනාමි ඇවිත් තියෙනවා. අපට බෝම්බ ගිහින් තියෙනවා. ගොඩක් දේවල් වෙලා තියෙනවා. අපි හැම දෙයක්ම ජයග්‍රහණය කරේ වගේම අපි COVID-19 උත් ජය ගන්නවා රටක් හැටියට, ජාතියක් හැටියට. ඒ වගේම ඕගොල්ලෝගේ ජීවිතේ sales field එකේ ඉන්න කට්ටියට ඕගොල්ලෝ ජය ගන්න පුළුවන්. right. එහෙනම් අපි මම ඕගොල්ලන් පළවෙනි කරන රික්වෙස්ට් තමයි ධනාත්මකව හිතන්න කියලා. right. positive වෙන්න කියලා. හැමතිස්සෙම. හැබැයි ඕගොල්ලෝ දන්නවා මේක ප්‍රායෝගිකව කරන්න ටිකක් අමාරු වැඩක්. හේතුව හැමතිස්සෙම අපි ප්‍රායෝගිකව හිතන්න හදනවා. ඒ කියන්නේ අයියෝ කොවිඩ් ඇවිල්ලා අපේ කඩ වහලා ලොක්ඩවුන්ස් වල අපේ බඩු දාන තැන් වල කඩ වැහිලා අපට යන්න බෑ. අපට අපේ බඩු ගේන්න බෑ. අපේ ප්‍රවාහන කටයුතු කරන්න බෑ කියන දේවල් තියෙනවා ප්‍රායෝගිකව. එතකොට ඒව ගැන හිතනකොට අපි හිතනවා අපිට අපේ සේල් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඉබේම අපි මේ ප්‍රායෝගික තත්ත්ව මත අපි නෙගටිව් වෙනවා. මේක ස්වාභාවිකයි. අපි ඒ ගැන දැනගෙන ඉන්න ඕන. අපි ඒ දිහා බලන්න ඕන. එහෙන් බැලුවොත් විතර අපි දන්නේ රයිට්. මෙහෙම එකක් තියෙනවා. අපි එහෙම වෙන්න පුළුවන්. නමුත් අපි ඒක ඕවර්කම් කරනවා. ඒක අපි ජය ගන්නවා කියලා. ඒක නිසා මම ඔයගලන්ට ටූල්ස් 6ක් කියලා දෙන්න යනවා. මේක හැමතිස්සෙම ධනාත්මකව හිතන්න පුළුවන් වෙන්න ටූල්ස් 6ක්. උපකරණ 6ක් කියන්න දෙනවා. ඒක බොහොම ලේසි උපකරණ ටිකක්. හැබැයි ප්‍රැක්ටිස් කරොත් ඔයගොල්ලෝ ජීවිතේට ඒක ලබා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි never give up. අපි ජීවිතේ සාමාන්‍යයෙන් give up කරන්නේ අතාරින්නේ. නමුත් ලොකු අභියෝගයක් ආවම අපිට හිතන අපිට මේ ජය ගන්න පුළුවන්ද කියලා. එතෙන්දී පොඩ්ඩක් අපේ අතින් අතහැරෙන්න. ඒක නිසා පළවෙනිම ටූල් එක පළවෙනිම දේ ජීවිතේ වෙනස් කරගන්න ඕන නම් ජීවිතේ ජයග්‍රහණ කරා යන්න ඕන නම් ඔයගලගේ රස්සාව ඉදිරියට යන්න ඕන නම් පළවෙනි එක තමයි never ever give up. කිසිම දෙයක් කොච්චර අමාරු අතාරින්න එපා. අතාරියා කියන්නේ ඕනම දෙයක් ඒ අභියෝගය එතනින් ඉවරයි. එතනින් එහාට වාර ජයග්‍රහණය තියා ඒ පැත්තටවත් යන්න හම්බෙන්නේ නැහැ. ඕගොල්ලගෙන් ඒ චැලෙන්ජ් එක එතන අතාරන ගමන් එතනින් ඕගොල්ලගෙන් ඉවත් වෙලා යනවා. ඒක නිසා කරුණා කරලා give up කරන්න එපා. අතාරින්න එපා. පළවෙනි ඉල්ලීම. මම පුළුවන් තියරි ටිකම ඉක්මනට කරන් යනවා මගේ කාලය සීමිත නිසා ඊට පස්සේ මම කතා කරනවා පුද්ගලයෙක්ගේ ජීවිත කතාව මේක ආශ්‍රිතව මේ ටූල්ස් අය පාවිච්චි කරලා එයා ජයග්‍රහණය කරේ කොහොමද කියන එක ගැන. දෙවෙනි ටූල් එක තමයි take it as a challenge. අභියෝගයක් හැට්ට බාර ගන්න අමාරු දෙයක් තියෙනවා. ඔව්. COVID-19 නම් අමාරුයි. ඒක challenge එකක් තමයි ඒක අභියෝගය තමයි. ඔව්. අභියෝගයක් එක. හැබැයි අපි මේ අභියෝගේ ජය ගන්නවා කියලා හිතන්න පටන් ගන්නවා. අභියෝගය අපි ජය ගන්නවා කියලා හිතන්න පටන් ගන්නවා. එතකන් අභියෝගය නෙමෙයි කියලා පිළිගන්න ඕනේ නැහැ. ඔව්. හැබැයි අපි ජය ගන්නවා අපි very positive about it. අපි give up කරන්නේ අතාරින්නේ මේ අභියෝගය අපි ජයග්‍රහණය කරනවා. මට තියෙන රාජකාරිය මම 100%ක්ම ඉටු කරනවා. මට ලබාගත් ජයග්‍රහණ 100%ක් වෙනවා. මොකද මේක අභියෝගයක් මම අභියෝගය ජය ගන්න නිසා. ඕගොල්ලෝ හිතලා බලන්න ඕගොල්ලෝ අභියෝග වලට මුහුණ දෙද්දි හිතපු විදිය. යම් යම් අභියෝග ජීවිතේ එන්නේ නැති. අභියෝගයක් ආවම ඒක අතහැරිච්ච ගමන් මේක කරන්න බෑ කියලා හිතච්ච ගමන් ඕගලන්ට මොකද වෙන්නේ? ඕගලා ඇඟ පන නැති වෙනවා. ඒ චැලෙන්ජ් එක අයියෝ මේක මට කරන්න බෑ කියලා හිතච්ච ගමන්. හැබැයි ඒ වගේ මම මේක කොහොම හරි කරනවා කියලා හිතපු වෙලාවට පොඩ්ඩක් මතක් කරගන්න ඇඟට දැනුනේ මොකක්ද කියලා. ඇඟට දැනෙච්ච ෆීලිං එක මොකක්ද කියලා.
මම මේ වැඩේ කොහොම හරි කරනවා කොහොම මම දන්නවා හැමෝටම වෙන්නේ මොකද පපුවට හුස්ම ටිකක් ඇවිල්ලා ඇඟට හයියක් එනවා එනර්ජි එකක් තේරෙනවා ස්ට්‍රෙන්ත් එකක් තේරෙනවා පුදුම හයියක් එනවා ඇඟට ඒ කියන්නේ ඕගොල්ලෝ අර මම කියන පොසිටිව් එනර්ජි එක අල්ලගෙන ඕගොල්ලෝ ඒ එනර්ජි එකේ ෆ්‍රීකවන්සි එක ටියුන් වෙලා ඒක නිසා අමාරු දෙයක් තියෙනවා චැලෙන්ජ් එකක් හැට්ට බාරගන්න චැලෙන්ජ් එක කොහොම ඒ අභියෝගේ ජය ගන්නවා කියලා හිතන්න පළවෙනි එක තමයි අපි ගිව් අප් කරන්නේ දෙවෙනි එක අමාරු දෙයක් තියෙන චැලෙන්ජ් එකක් හැට්ට බාර ගන්නවා අපි ඒක අතාරින්නේ නැහැ තුන්වෙනි එක මොකද්ද if somebody else can do it why not you why not I අපට මේ හම්බෙන අභියෝග සියලුම දේවල් මීට කලින් මිනිස්සු මේ රටේ ඉන්න මිනිස්සු පිටරට මිනිස්සු වෙන්න පුළුවන් මුහුණ දීපු දේවල් මේ අලුතෙන්ම ආපුවා නෙමෙයි COVID-19 කියන්නේ එක නම අලුත් වුණාට මේ වගේ අභියෝග වලට අපේ ලෝකේ අපේ රටේ අපේ මුතුන් මිත්තෝ අපේ අම්මලා තාත්තලා ඕනතරම් මොන දීලා ජය අරන් තියෙනවා හැම අභියෝගයක් මේ වගේ තමයි අපි හැමදාම ඒවට මුහුණ දීලා ජය අරගෙන තියෙන්නේ. එහෙමනම් මේ එකක්වත් අපට විතරක් පොදු වෙච්ච මට කියලා විතරක් එන අභියෝග නෙමෙයි. මට විතරක් ආපු ප්‍රොබ්ලම් නෙමෙයි. ඔයාට විතරක් ආපු ප්‍රොබ්ලම් නෙමෙයි. ඒවට මිනිස්සු මුහුණ දීලා දිනලා තියෙනවා නම් අපි විශිෂ්ටව කියලා කියන්නේ මෙහෙම ජයග්‍රහණය කරපු කට්ටියට. ඒතර අපි විශිෂ්ටව ගැන කතා කරනවා. ඒ විශිෂ්ටව කියලා ඒගොල්ලන් කතා කරන්නේ ඒගොල්ලෝ ගැන පොත් ලියවිලා තියෙන්නේ. ඒගොල්ලෝ ගැන සිනමා පාට හැදිලා තියෙන්නේ. ඇයි? ඒගොල්ලෝ ජයග්‍රහණය කරපු නිසා. හැබැයි මතක තියාගන්න ඒ හැමෝම ඕගොල්ලෝ අපි වගේ සාමාන්‍ය මිනිස්සු ඇවරේජ් මිනිස්සු කවුරුත් මෙතන සුපර් හීරෝස් නෑ අපේ ලෝකේ ජීවත් වෙන්න හැමෝටම අත් දෙකයි කකුල් දෙකයි කඳ බඩ ඔළුව මේ සියලුම දේවල් සමානයි එකම දේ ඒගොල්ලෝ give up කරේ නෑ ඒගොල්ලෝ එක චැලෙන්ජ් එකක් හැට්ට ගත්තා අතහැරියේ නැතුව මූණ දීපු නිසා ජයග්‍රහණය කරා විශිෂ්ටය වුණේ ඒක නිසා ඕගොල්ලෝ හැමෝම මේ වගේ විශිෂ්ටයෝ මම ඉස්සෙල්ලා කිව්වා මේ සුපර්මෑන්ලා නෑ කියලා කොහෙවත් සුපර්මෑන්ලා නෑ සුපර්මෑන්ලා ඉන්නේ රිදී තිරේ පමණයි අපේ මිනිස්සු වෙන්නේ අපේ මෑන්ලා තමයි අපි අතර ඉන්නේ මේ ජයග්‍රහණ ලබාගෙන තියෙන්නේ අපේ මෑන්ලා ඕනතරම් මේකට උදාහරණ තියෙනවා ඒක නිසා සුපර්මෑන් නුයි අපේ මෑනුයි කියන එකේ බොහොම පොඩි වෙනසක් තියෙන්නේ මම හැමදාම කියනවා සුපර්මෑන් අපේ මෑන් කෙනා අපි දන්නවා බොහොම හොඳට ඇඳුම් ඇඳලා යටට ඇඳුම් ඇඳලා උඩින් ඇඳුම් ඇඳගෙන ඉන්නවා සුපර්මෑන් නැවිලා මොනවද කරලා තියෙන්නේ කලිසම ඉස්සල්ලා ඇඳලා යට ඇඳුම් උඩින් ඇඳලා ඉන්නේ එච්චරයි සුපර්මෑන් කෙනෙක්ගේ අපේ මෑන්ගේ වෙනස ඒක නිසා කවුරුත් සුපර්මෑන්ලා වෙන්න ඕනේ අපේ මෑන් කෙනෙක් වුණාම ඇති ඕගලන්ට ජය ගන්න පුළුවන් මොකද මේ වගේ අපේ මෑන්ලා අපේ මිනිස්සු අපි වගේ කට්ටිය මේ වගේ අභියෝගවලට මුහුණ දීලා ජය අරන් තියෙන නිසා හැමතිස්සෙම හිතන්න කවුරු හරි මේ දේ කරලා තියෙනවා ඊට ඉස්සෙල්ලා එයාට පුළුවන් නම් ඇයි මට බැරි තමන් ගැන අන්ඩෙස්ටිමේට් කරන්න එපා වෙන අපි හැමෝම ඇවරේජ් මිනිස්සු ඕන වෙන මේ හියුමන් බීන් කෙනෙක් මොන හරි දෙයක් කරලා දුන්නා මටත් කරන්න පුළුවන් කියන කොන්ෆිඩන්ස් එක ගැන තමන් ගැන ආත්ම විශ්වාසය ඇති කරගන්න තමන් ගැන විශ්වාස කරන්න පටන් ගන්න තමන්ගේ ටීම් එක ගැන තමන්ගේ කම්පැනි එක ගැන තමන්ගේ රට ගැන විශ්වාස කරන්න පටන් ගන්න ඒක තමයි තුන්වෙනි එක හතරවෙනි එක තමයි never say can't ලංකාවේ තියෙන ලෙඩක් මේක බෑ කියලා තමයි ඕන වැඩක් පටන් ගන්න කරුණා කරලා බෑ කියලා හිතන්න එපා ඕන එකක් වැඩක් පටන් ගන්න I can do this මට මේක කරන්න පුළුවන් කියන එක හිතන්න. මේකට උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. ඕගොල්ලෝගේ ජීවිතේ මට බෑ කියලා පටන් ගත්ත වැඩ මං හිතන්නේ 100%ක්ම ප්‍රතිඵල ලැබිලා නැහැ. හැබැයි I can do this කියලා පටන් ගත්තේ ඕගොල්ලන්ට ප්‍රතිඵල ලැබිලාදී. තමන්ගේ ජීවිතය ගැන හිතලා බලන්න. සුළු දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා never ever say can't. මේ ලංකාවේ තියෙන ලෙඩක් මේක. මම මේකට කියනවා බැරියාව කියලා. ඕන දෙයක් පටන් ගන්න අමාරු එකක් ආවදී අයියෝ අපට බෑ කියලා. ඒක තමයි negative attitudes වල පළවෙනිම එක තමයි මේක. negativity. මොනවාද බෑ කියන එක නිසා කිසිම දෙයක් බෑ කියන්න එපා. මම දැන් ටූල්ස් 4ක් ගැන කතා කරා. අපි ඊට පස්සේ give up කරන්නේ. ඕනම අභියෝගයක් බාර ගන්නවා very positively. ඒකට face කරන එක ජයග්‍රහණය කරනවා කියලා හිතනවා. මේ අභියෝගය හැමෝම මීට ඉස්සර මිනිස්සු මූණ දීපු අභියෝගය ජයග්‍රහණ කරපු ඒවා. එහෙමනම් ඒගොල්ලන්ට පුළුවන් නම් ඇයි මට බැරි මට පුළුවන් කියලා හිතනවා. ඒ වගේම ඕන අභියෝගයක් ආවම පටන් ගන්න I can do this කියලා. කවදාකවත් මට බෑ කියලා කියන්නේ. ඒ වගේම තමයි will එක තියෙනම් if there's a will there's a way. ඕනකම will එක මේක තමයි වැදගත්ම දේ. අපට අමාරු ඕගලන්ට අමාරුම කියලා හිතන එක තමයි ටාගට් එකක් ආවම. සේල්ස් කට්ටියට තියෙන ප්‍රශ්නයන් ලොකු ටාගට් එකක් ආවම අපි කියනවා එක කියනවා බොසස්ලාට කියනවා මේක කරන්න බැරි හේතු එක්ක වැස්ස කියනවා එක්ක අවුව කියනවා එක්ක කඩ වහලා කියනවා එක්ක කොවිඩ් කියනවා මොන හරි ප්‍රායෝගික තියෙන ප්‍රශ්නත් එක්ක එළියට එනවා. අපි එක්ස්කියුසස් දෙනවා. හැබැයි අභියෝගයක් දිනන්න නම් ඒකට එක්ස්කියුසස් හොයලා හරියන්නේ නැහැ. ඒකට කරන්න බැරි ඇයි කියලා හොයන්න නෙමෙයි. විල් එක නෑ මම මේක අභියෝගයක් මම මේකට මුහුණ දෙනවා කොහොම හරි මම මේක ජයග්‍රහණය කරනවා කියන විල් එක තියෙනවා. ඒ විල් එක තිබුණොත් ඉබේ පහළ වෙනවා කරන්න පුළුවන් විදි.
මම මේ කියන දේවල් කළා බලන්න. අනිවාර්යෙන් මම දන්නවා ඔයගොල්ලෝ කරනවා කියලා මම ඊට පස්සේ දැන් තව විනාඩි 5කින් එන කතාවත් එක්ක ජීවිතේ මේ ජයග්‍රහණ ලබාගත්ත මේ මම කියන දේවල් උපයෝග කරගත්ත පුද්ගලයෙක් කතාවක්. ඒ කතාව ඇහුවාම ඕගොල්ලෝ ඒ විදිය වෙන්න අනිවාර්යෙන් try කරනවා. මේත් හැබැයි මතක තියාගන්න මම යන කතාවක් සාමාන්‍ය මිනිස්සෙක් ඇවරේජ් මිනිස්සෙක්ගේ කතාවක්. right? ඒක නිසා will එක ඇති කරගන්න ඕනකම ඇති කරගන්න ජය ගන්න තමන්ගේ ඕනම අභියෝගයක් අහම ඒක ජය ගැනීමේ කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න will එක. අන්තිම එක තමයි aim for the moon even if you miss you will be among the stars. ඕනම තැනක් කරන්න ගියාම ඕනම වැඩක් කරන්න ගියාම ඒකේ උපරිමයටම යන්න උත්සාහ කරන්න. ඒම් එක තියෙනවා අපිට ජීවිතේ අරමුණක් තියෙනවා. ඒ අරමුණ මැදට තියාගන්න එපා. හඳට යන්න අරමුණ තියාගත්තොත් හඳට ය아가න්න බැරුණොත් තරුවතර හතර නවතී කියලා කතාවක් තියෙන. ඒක තමයි මම මේ කියලා තියෙන්නේ. ඇත්තටම ප්‍රායෝගිකව පෘථිවියට ළඟින් තියෙන්නේ හඳ ඊට ඈතින් ආලෝක වර්ෂ ගානක් ඈතින් තමයි තරු තියෙන්නේ. නමුත් කතාව තියෙන්නේ හඳට යන්න try කරන බැරුණොත් තරුවතර හරි නවතී කියලා. ඒකෙන් කියන්නේ අපේ ඒම් එක උඩට යන්නේ නැතුව මැදට තිබුණොත් අපි එතනට ගිහිල්ලා එතනින් නවතිනවා. ඒක නිසා ජීවිතයේ අරමුණ, රස්සාවේ අරමුණ ඕනම දෙයක් ජීවිතයේ තමුන් කරන ඕනම දෙයක අරමුණ උඩටම තියාගන්න. ඒ කියන්නේ ඒකේ විශිෂ්ටයක් මං වෙනවා කියන එක. සේල්ස් ෆීල්ඩ් එකේ ඉන්නවා නම් ඔයගොල්ලෝ විශ්වාස කරන්න කවදා හරි මේ ලංකාවේ ඉන්න ඩිරෙක්ටර් මොකක් හරි ලොකුම කම්පැනි එකක ඩිරෙක්ටර් සේල්ස් වෙනවා කියලා. හරිද? ඒක තමයි ඒම් එක තියෙනවා. මම විශිෂ්ට නැතුව අපි සේල්ස් රෙප් කෙනෙක් නම් ඔයා ඒරියා මැනේජර් කෙනෙක් වෙනවද? එහෙම නැත්නම් ඔයා හෙඩ් ඔෆ් සේල්ස් කෙනෙක් වෙනවද? සේල්ස් මැනේජර් කෙනෙක් වෙනවද? එතන නෙමෙයි තියෙන්න ඕන. ඔයා අනිත් පොඩි කම්පැනි ලොකුම කම්පැනි මල්ටිනේෂනල් එක උඩටම යන්න. ඒම් එක හඳට යන්න තියාගෙන කරන ඕනම දෙයක හඳට යන්න ඒම් එක තියාගන්න. ඒක අරමුණ තියාගෙන ජීවිතේ ඒකට දුවන්න. රයිට් මම හයක් කිව්වා. පළවෙනි එක give up කරන්න එපා. never give up. මම මේ කියන්නේ ජීවිතේ ජය ගන්න, අභියෝග ජය ගන්න පාවිච්චි කරන්න ඕන tools අය පොසිටිව් වෙලා ඉන්න. ධනාත්මක ඉන්න ඕන නම් මෙන්න මේ ටික පාවිච්චි කරන්න. අතාරින්න එපා. ඕනම අමාරු දෙයක් challenge එකක් හැට්ට බාර ගන්න. ඒ challenge එක දිනනවා කියලා හිතන්න. ඒ අභියෝග challenge ආවම හිතන්න මේවා මේ ඉතිස්සලා මිනිස්සු මුහුණ දීලා ජයගත්ත ඒවා ඒ මිනිසුන්ට පුළුවන් නම් එක මිනිහෙක් කර මේක ජයගෙන තියෙනවා මට පුළුවන් මොකද මමත් විශිෂ්ටයෙක් කියලා හිතන්න. right? ඒක තමයි ඕනම අමාරු වැඩක් ආවම never say can't. මේක බෑ කියලා හිතන්න එපා. I can do this කියලා පටන් ගන්න. ඕනම දෙයක් කරන්න will එක ඕනකම ඇති කරගන්න. ඕනම දෙයක උපරිමේ කරන්න, උපරිමයට යන්න අරමුණ තියාගන්න. right. මේ ටික තමයි මම ඕගලන්ට කියන tools. මෙතනින් එහාට theory නෑ මොකද. දැන් මම ඕගලන්ට කියන්න යන්නේ ඇත්ත කතාවක්. true story එකක්. මේ කතාව මගේ හදවතට බොහොම සමීප කතාවක්. මොකද මගේ හොඳම යාළුවාගේ මාත් එක්ක ඉස්කෝලේ ගිහිල්ලා එකට ගුවන් හාන්දාට බැඳුණු පුද්ගලයාගේ කතාවක්. මම මේ කතාව හැම කෑල්ලකම ඉඳලා තියෙනවා මම දන්නවා. එයා මම මේ ඉස්සෙල්ලා කියපු 6 ජීවිතය අනුගමනය කරලා ජීවිතේ ජයගත්ත කෙනෙක්. right. මගේ ජීවිතේ පටන් ගන්නේ ගාල්ල ප්‍රදේශයේ ඉපදිලා 5 පන්තියට ඒ ගමේ ඉස්කෝලේ ගිහිල්ලා ඊට පස්සේ 6 පන්තියට මම ගිහපු ඉස්කෝලේට එනවා ආනන්ද විද්‍යාලයට 6ට ඇවිල්ලා 6 පන්තියේ තියෙන තට්ටු පහක් උඩ ගොඩ නැගිල්ලක. ඒ තට්ටු පහේ බැල්කනියක් තියෙන එක තමයි ඉන්ටර්වල් එකට ළමයි සෙල්ලම් කරන්නේ. මගේ යාළුවට ප්‍රශ්නයක් තියෙනවා. එයා බැල්කනියෙන් සෙල්ලම් කරන්න යන්නේ නැහැ. මොකද බැල්කනියෙන් බිම බලපු ගමන් එයාට අධික බයක් එනවා. උස ඉඳන් බිම් බලවම අධික බයක්. කෙසේ නමුත් ඒ බය තියෙන නිසා සෙල්ලම් කරන්නේ නැහැ. නමුත් කරන ක්‍රීඩා ඔක්කොම පල්ලෙහාට අවිලා තමයි කරන්නේ. ලංකාවෙන් නියෝජනය කරනවා මල්ල ක්‍රීඩා වලින් ඉස්කෝලේ අනිත් ක්‍රියාකාරී එක සංගම් වල සහ ක්‍රීඩා කටයුතු කරලා O level A level පාස් වෙලා එයාට ඕනකම තියෙනවා ඒ කාලේ මම මේ කතා කරන්න ටිකක් කලකට පෙර හමුදාවට බැඳෙන්න. එයා ගුවන් හමුදාවට කෙඩෙට් නිලධාරියෙක් හැට්ට බැඳෙනවා. බැඳලා කෙඩෙට් නිලධාරියෙක් හැට්ටත් බැඳුනන් පස්සේ ඒ බැච් එකේ එයා පළවෙනිය වෙලා බැච් ස්ටොප් වෙලා පාස් අවුට් වෙනවා. ඒක නිසා මෙයාට අවස්ථාව ලැබෙනවා. දියතලාව තමයි එයා ෆෝස් ඇකඩමි එක තියෙන්නේ. ඒකේ අනිත් කෙඩෙට් නිලධාරීන් පුහුණු කරන නිලධාරියෙක් හැටියට පයිලට් ඔෆිසර් කෙනෙක් හැටියට පාස් අවුට්ලා රාජකාරී කරන්නේ. එක්තරා දිනක එයා ඒ කැම්ප් එකේ තියෙන වතුර ටැංකියක් තියෙනවා. ඒ වතුර ටැංකියෙන් තමයි අඩි 40ක් උසයි. ඒ වතුර ටැංකියෙන් තමයි මුළු ඇකඩමි එකටම කැම්ප් එකටම වතුර ලබා දෙන්නේ. හවස තව යාළුවෝ දෙන්නෙක් එක නගිනවා. දියතලාව කියන හරිය සුන්දර ප්‍රදේශයක්. වටපිටාව හපුතරේ තියෙනවා. ෆොක්සෙල් එක තියෙනවා. තේ වතු පේනවා. හරි ලස්සනයි. ඒ සිරි නරඹල බහින්න හදනකොට මෙයා උඩ ඉඳන් බිම් බලනවා. නගින්න තිබුණේ ඉනිමගක් යකඩ ඉනිමගක්. ඒ ඉනිමගෙන් බිම් බලපු ගමන් මෙයාට අධික බයක් ඇති වෙනවා. කකුල් දෙක වෙවුලනවා. බැහැ ගන්න හරි අමාරු වෙනවා. පුදුම බයක් ඇති වෙන්නේ. යාළුවෝ දෙන්න අල්ලගෙන බොහොම අමාරුවෙන් බස්සනවා. එතකොට මෙයාට මතක් වෙනවා මේ ලෙඩේ මෙයාට ඉස්සෙල්ලත් තිබුණා ඉස්කෝලේ යන කාලෙත් තිබුණා කියලා. එතකොට එයා දැනගන්නවා ඒ වෙනකොට එයා දැනගන්නවා යාට බයට උසට තියෙන බය බීතිකාවක් තියෙනවා. fear of height කියන එක තියෙනවා කියලා දැනගන්නවා. නමුත් එයාගේ යාළුවෝ දෙන්නා සවුත්තු කරනවා මොකද ඔබ
මහ ලොකුවට කතා කරනවා නිලධාරියෙක් පයිලට් ඔෆිසර් කෙනෙක් හැබැයි වාට අඩි 40ක් වතුර ටැංකියක් නැගලා බහ ගන්න බෑ. එච්චර බයයිද කියලා. එදා මෙයා හිතා ගන්නවා අරමුණක් ඇති කර ගන්නවා. මම මේ අඩි 40 වතුර ටැංකිය විතරක් නෙමෙයි උස කියන එක උපරිමේම ජය ගන්නවා. මට පුළුවන් උපරිම උස කියන එක ජය ගන්නවා. හඳට යන්න හිතා ගන්නවා. අර මං කියපු දේ හඳට යන්න හිතා ගන්නවා. උස කියන එක උපරිමෙන් ජය ගන්නවා කියලා. ඊට පස්සේ යා මොකද කරන්නේ? ඉස්සෙල්ලා උඩ තැන් වලට යනවා. උඩ තැන් වලින් ගිහිලා බිම බලනවා. ටික ටික බය නැති කරගන්නවා. සාමාන්‍ය පුද්ගලයෙක්ගේ තියෙන බය නැති කරගන්නවා. ඊට පස්සේ යා මොකද කරන්නේ? ලනු දාලා පටන් ගන්නවා ගල් වලින් ලනුවක් දාලා උඩින් බහින්න. ඒ වගේම වතුර ටැංකියුත් ලනුවක් දාලා දැන් නිකන් බහින්න බැරි වෙච්ච ලනු එල්ලීලා බහින්න පටන් ගන්නවා. ගොඩනැගිලි වලින් බහින්න පටන් ගන්නවා. කෙසේ නමුත් ඇවිල්ලා අන්තිමට මෙයා එනවා උස ගොඩනැගිලි වලින් පල්ලෙහාට බහැලා World Trade Center එක WTC එකට. WTC එක තියෙන කොළඹ ඒකට ඇවිල්ලා ඒකෙත් එයා උඩ වහලා ලනුවක් ගැට ගහලා මේකට කියන ඇබ්සේලින් කියලා ටෙක්නික් එකක් හමුදාවේ කරන දේ. ඇබ්සේල් කරලා පල්ලෙහාට බහිනවා. එතනින් නවතින්නේ නැහැ. එයාට අවශ්‍ය වෙනවා දැන් මෙයා කරන්නේ උස කියන එක ජය ගන්න ඕන නිසා. හෙලිකොප්ටර් එකෙන් බහින්න අවශ්‍ය වෙනවා. හෙලිකොප්ටරෙන් ලනුවක් දාලා බහින්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා පොඩි හයිට් එකෙන් බහින්න පටන් ගන්නවා. ඊට පස්සේ ලොකු හයිට් එකෙන් බහින්න පටන් ගන්නවා. ඊගාවට හෙලිකොප්ටරේ උඩටම ගෙනිහිල්ලා හෙලිකොප්ටර් ඇබ්සේලින් කියන ලනුවකින් බහින්න පටන් ගන්නවා. රයිට්. එතනින් නවතින්නේ නැහැ. ඊගාවට මෙයා යනවා පාකිස්තානයට යනවා. පාකිස්තානට යන්නේ කඳු නැගීමේ පුහුණුවක් කරන්න. ඉස්සෙල්ලාම ගිහිල්ලා ගල්වල නගින්න පටන් ගන්නවා. ගල්වල නැගලා ඊගාවට රොක් ක්ලයිම්බින් කියලා කියන්නේ ගල්වල නිකන් නගින්න පටන් ගන්නවා. ඒ කියන්නේ ෆ්‍රී ක්ලයිම්බ් කරන්න පටන් ගන්නවා. ඒක ඉවරනන් පස්සේ ආ පටන් ගන්නවා අයිස් වල නගින්න, අයිස් කඳු නගින්න පටන් ගන්නවා. එක්ස්පෙඩිෂන් එකක් කරනවා. කුන්ජරාප් පීක් එක නගිනවා අඩි 26862ක් ඔස කුන්ජරාප් පීක් එක නගිනවා අයිස් වල. ඒ නැගලා ඊට අමතරව එයා එහෙදි පාකිස්තානයේදී තරගයකට මුහුණ දෙනවා අයිස් වෝල් ක්ලයිම්බින්. මේ මගේ මිතුරාගේ පින්තූර තමයි මේ තියෙන්නේ. හෙලිකොප්ටර්ස් වලින් බහින එක සහ මේ අයිස් කඳු නැගීමේ පින්තූරයක් තමයි ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ දැන් තියෙන්නේ. මේ අයිස් වෝල් ක්ලයිම්බින් කියලා කියන්නේ ග්ලැෂියර්ස්. එහෙම නැත්නම් අයිස් කඳු වල නගින එක. මේක නගින්න පුළුවන් වෙන්නේ අත් දෙකට ලබා ගන්නවා අයිස් ඇක්ස් කියලා දෙකක් තියෙනවා. ඒ තියෙන ඒ වගේ සපත්තු වලට තියෙනවා උල් සහිත ක්‍රෙම්පොන්ස් කියලා ඒවට කියන්නේ. ඒකත් දාලා තමයි නගින්නේ. මේක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මේ ෆොටෝග්‍රාෆ් එක මේ ගොඩක් කලකට පෙරගත්ත ෆොටෝග්‍රාෆ්ස් නිසා එච්චර ක්ලියර් නෑ. මොකද හේතුව ඒ කාලේ තාක්ෂණය මේ ඩිජිටල් ෆොටෝග්‍රැෆි තිබුණේ නැහැ. මේවා මේ 110 කියන කැමරා ඒ කාලේ තිබුණා. ඒකකින් ලබාගත් එකක්. ඒකයි එච්චරම මේක ක්ලියර් නැත්තේ. එයා ගිහිල්ලා පාකිස්තාන ගිල්කිත් කියන නගරයේ තියෙන ග්ලැෂියර්ස් වල තියෙනවා අයිස් වෝල් ක්ලයිම්බින් කොම්පිටිෂන් එකක්. ඒකට සහභාගී වෙනවා. ඒකට සහභාගී වෙලා එයා ඒ පාකිස්තානට යන්න ඉස්සෙල්ලා අයිස් දැකලා තිබුණේ කොහෙද? ගෙදර ෆ්‍රිජ් එකේ අයිස් විතරයි. නමුත් එයාට ඕන මේ උස ජය ගන්න. එයා ගිහිල්ලා ඒකෙන් පළවෙනියා වෙනවා. පළවෙනියා ලංකාවට මෙතෙක් කලකට අයිස් වෝල් ක්ලයිම්බින් කොම්පිටිෂන් එකට සහභාගී වෙලා තියෙන සහ ජයග්‍රහණය කරපු එකම ශ්‍රී ලාංකිකයා වෙන්නේ මගේ මේ මිතුරා අඩි 40 වතුර ටැංකියට නැගලා බහ ගන්න බැරි වෙච්ච එක. ඔයගොල්ලන්ට පේන මේක නගිද්දි පොඩ්ඩක් මිස් වුණොත් මොකද වෙන්නේ කියන එක හිතා ගන්න පුළුවන් ජීවිතේට. right. එතනින් නවතින්නේ ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා මොකද කරන්නේ? එතකොට ආර්මි එකේ කමාන්ඩෝස්ලා පැරෂූට් වලින් පයින්නවා. මෙයාත් ගිහලා පැරෂූට් වලින් පයින්න පටන් ගන්නවා. හැබැයි ඒක එච්චර උස කියන එක මොකද අඩි 1000ක් විතර උඩින් ඉඳන් තමයි පයින්නේ. ඒ පැරෂූට් එක ඉබේම දිගෑරනවා බිමට එනවා. ඉතින් මේක ගැන එච්චරම එයාට ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. ඒකට වඩා උඩට යන්න ඕනේ. ඒ අවස්ථාවේදී ලංකාවේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එකට එනවා සිංගප්පූරුවේ ඉඳන් ස්කයි ඩයිවර්ස්. ස්කයි ඩයිවර්ස් කියන්නේ අඩි 14000ක් උඩට අහසට ගිහිලා ගුවන් යානයකින් එතනින් පැනලා අඩි 3000ක් විතර වෙනකන් නිදහස් ආරේ නිකන් එනවා නිකන් වැටෙනවා. ඒ වැටෙන ස්පීඩ් එක තප්පරයට අඩි 150 200 අතර. එහෙන් වැටෙන අතර ඒගොල්ලෝ ආකාශයේ රටාමවනවා ෆෝමේෂන්ස් අතර. මේක තමයි ස්කයි ඩයිවිං කියන්නේ. මේක දැකලා මෙයාට හිතෙනවා ස්කයි ඩයිවිං කියන මට උස කෙනෙකු උපරිම ජය ගන්න ස්කයි ඩයිවිං කරන්න ඕන කියලා. එයාත් ස්කයි ඩයිවිං පටන් ගන්නවා. පටන් අරගෙන ගුවන් හමුදාවේ ඒ කාලේ තමයි පටන් ගත්තේ ස්කයි ඩයිවිං කියන එක. මුල්ම කණ්ඩායමේ ස්කයි ඩයිව් කරන්න පටන් ගන්නවා. අඩි 14ක් උඩට යනවා, පනිනවා, එනවා කට්ටියත් එක්ක මේ මගේ යාළුවගේ පින්තූර තියෙන්නේ. ස්කයි ඩයිවිං කරපු ඒවා ඔය පේනවා ඇති අහසේ රටාමවනවා මේ බිමට වැටෙන ගමන් තප්පරට අඩි 150 200ක් එන ස්පීඩ් එකෙන් වැටෙන අතර පළවෙනි එයා ෆෝසේ පළවෙනි ස්කයි ඩයිවිං එක ටීම් එක හදනවා. ඒකේ සමාජිකෙක් වෙනවා මගේ මේ මිතුරා. මේ අඩි 40ක් වතුර ටැංකියක් නැගලා බැහැ ගන්න බැරුව වේවුලපු මිනිස්සයා. වෙනස හන්දට යන try කරපු එක. give up කරපු නැති එක අමාරුකම් වලදී. අභියෝගයක් හැට්ට බාරගත් එක. මීට ඉස්සෙල්ලා මිනිස්සු මේ වගේ දේවල් කරලා තියෙන අය එහෙනම් මට බැරි කියලා හිතපු එක. will එකක් තිබිච්ච එක. මට පුළුවන් කියලා හිතපු I can do this කියලා හිතපු එක. වෙන මොකුත් නෙමෙයි. right. මේ කෙසේ නමුත් 2002 සුගතදාස ක්‍රීඩාංගණයේ තියෙන ආසියානු මල්ල ක්‍රීඩා උළෙල
ඒකේ ඕපනින් සෙරමනි එකට මූලික අවස්ථාවට මූලික උත්සවයට ගුවන් හමුදා ස්කයි ඩයිවර්ස් වගේ සංදර්ශනයක් තියෙනවා. පල්ලෙහා තියෙනවා වෙන අනිත් පෙළ පාලිස් සහ අනිත් මේවා. එදා බෑඩ් වෙදර් දවසක්. එහෙම නැත්නම් වෙදර් එක හොඳ නැති දවසක්. ඒක නිසා මගේ මිතුරාගේ පැරෂූට් එක ඇකිලිලා එයා අනතුරකටපත් වෙනවා. බිමට වැටෙනවා පැරෂූට් ඇකිලිලා නිකන් ඇවිල්ලා වැටලා කකුල් කුඩු වෙනවා. ඉස්සෙල්ලාම එයාගේ ජීවිතෙත් ඔයගොල්ලෝ සමහරට වයස් ටිකක් මුහුකුරාගේ කට්ටිය උතන ඉන්නවා නම් ඒගොල්ලෝ දැකලත් ඇති මේක පත්තරේ ගිය සිද්ධියක්. කකුල් දෙක කුඩු වෙනවා. කකුල් දෙක කුඩු වෙලා ජීවිතේ ඉස්සෙල්ලාම හිතනවා ජීවිතේ බේර ගන්න බෑ කියලා දොස්තරලා. ඊට පස්සේ හිතනවා කකුල් දෙක කපන්න වෙයි කියලා. එහෙමත් නැතුව කොහොම හරි කකුල් දෙකම කුඩු වෙනවා. දනිස් කුඩු වෙලා එයා ජීවිතේ බේරෙනවා. නමුත් දොස්තරලා තීරණය කරනවා ජීවිතේ කවදාක්වත් එයාට ඇවිදින්න බෑ වීල් චෙයාර් එකේ තමයි ඉන්න වෙන්නේ කියලා. මේ දේ දැනගත්ත ගමන් එයා කියනවා ඇවිදින්න දොස්තරලා කිව්වහම කියනවා I am not going to walk again, I am going to skydive again. මම ඇවිදලා නිකන් ඉන්නේ නැහැ. මම ආපහු පාර skydive කරනවා. දොස්තර මතේ තියෙන්නේ ජීවිත කාලෙම ඇවිදින්න බෑ කියලා. වීල් චෙයාර් එකේ ඉන්නෝගේ. මොකද එයාගේ කකුල් විතරක් නේ දනිස් ජොයින්ට්ස් ඔක්කොම කැඩලා කුඩු වෙලා පට්ටම් වෙලා තියෙන්නේ. ඒවත් ආටිෆිෂියලි හදන්න වෙනවා. කෑලි දාලා හදන්න වෙනවා. කොහොම හරි දොස්තරලා සර්ජරිස් 9ක් කරලා එයාගේ කකුල් දෙක හදනවා. දනිස් දෙක නවන්න බෑ. ආමි හොස්පිටල් එකේ ඉන්නේ. ආමි රෝහලේ හමුදා රෝහලේ තමයි මෙයා ප්‍රතිකාර ලබා ගන්න. එතන ඉන්න ගමන් මෙයා ෆිසියෝതെරපි වලට යවනවා. ෆිසියෝതെරපි වලට ගිහිල්ලා ඉස්සෙල්ලා කකුල් දෙක ඉනෙන් පල්ලෙහා හොලවන්න බැරි නිසා අත් දෙකක් තරම් කෙට්ටු වෙනවා. තියෙන මසල්ස් ඔක්කොම වේස්ට් වෙනවා. නිකන් අත් දෙකයි ඉතුරු වෙන්නේ 8යි හමයි නහරයි විතරයි කකුල් වල ඉතුරු වෙන්නේ. කකුල් උස්සන්න මොකුත් කරන්න බෑ. ෆිසියෝതെරපි කරලා ටික ටික ස්ට්‍රෙන්තන් කරලා කකුල් උස්සන්න පටන් ගන්න කකුල් දෙක. යන්තම් ටික ටික උස්සන්න පුළුවන්. ඇදේ හාන්සිරෙන් ගම යන්තම් උස්සන්න පුළුවන් වෙනවා. එහෙම ඊට පස්සේ නිකන් කකුල ඔස්සේ වැලි කොට්ට තියලා එක්සර්සයිස් කරනවා. කකුල් දෙක උස්සන්න පටන් ගන්නවා. සාමාන්‍ය තරමටක කකුල රිකවර් වෙනවා. හැබැයි දනිස් දෙක නවන්න බෑ. ෆිසියෝതെරපිස් බලෙන් දනිස් නවන්න පටන් ගන්නවා. මුල් කාලේ දනිස් නවන්න හදනකොට එයාට සිහි නැති වෙනවා. වේදනාව උහුල ගන්න බැරුව. ඊට පස්සේ වතුර මූණට ගහලා වතුරට පොවලා ආපහු නවනවා. ටිකක් කරනකොට ෆිසියෝതെරපිස්ම කියනවා සර් දැන් ඇති මේක අපි නවත්තමු කියලා. නමුත් මගේ මිතුරා කියනවා නෑ අපි තව දුරක් කරමු කියලා. එයා පුරුදු වෙනවා හැමදාම උදේ 8ට ආමි හොස්පිටලේ ෆිසියෝതെරපි යුනිට් එකට යන්න. පැය 7ක් 8ක් එයා මොකද කරන්නේ? ෆිසියෝതെරපි කරනවා. නවනවා. ශක්තිමත් වෙන්න එක්සර්සයිස් කරනවා. ටික ටික නවා ගන්න පුළුවන් වෙනවා. ටිකක් නවා ගන්න පුළුවන් වුණාන් පස්සේ මෙයා කරන්නේ පැරලල් බායකට. ඔයාලා දන්නවා ඇති ජිම්නාස්ටික් කරන තැන් වල තියෙන පැරලල් බායක ඒ දෙපැත්තෙන් අර අල්ලගෙන යන්න පුළුවන්. ඒකේ මෙයාව එල්ලනවා. එල්ලුවාම කකුල් දෙක එල්ලි අත් දෙකෙන් ගමන් කරන්න පටන් ගන්නවා. අත් දෙකෙන්. ඊට පස්සේ ටිකක් කකුල් දෙකට බර දීලා පොඩ යන්න පටන් ගන්නවා. ඇවිදින්න පටන් ගන්නවා. මේ වීල් චෙයාර් එකේ ඉන්න වෙන්න කියපු මිනිස්සයා ටික ටික ඇවිදින්න පටන් ගන්නවා පැරලල් බායක. ඊට පස්සේ පැරලල් බායකින් එළියට එනවා කිහිලි කරු දෙකක් එක්ක. කිහිලි කරු දෙකත් එක්ක ඇවිදින්න පටන් ගන්නවා. ඊට පස්සේ එක කිහිලි කරුවක් අයින් කරනවා. තනි කිහිලි කරුවෙන් යන්න පටන් ගන්නවා. හැරමිටියක් අරගෙන ඇවිදින්න පටන් ගන්නවා. හැරමිටිය අයින් කරනවා. හැරමිටිය නැතුව වේවුල බොහොම අමාරුවෙන් ඇවිදින්න පටන් ගන්නවා. ඊට පස්සේ ටික ටික ස්ටෙඩි වෙනවා. සාමාන්‍යයෙන් ඇවිද ගන්න පුළුවන් වෙනවා නොන්ඩියක් එක්ක. හැබැයි ඇවිදින්න පුළුවන් වෙනවා. ටික ටික ඇවිදින්න පුළුවන් වෙලා ඊට පස්සේ වේගෙන් ටිකක් වේගය වැඩි කරලා ඇවිදින්න පටන් ගන්නවා. සාමාන්‍ය මිනිස්සෙක් ඇවිදින්න පටන් ගන්නවා. ඊට පස්සේ ජොගින් පටන් ගන්නවා. ඊට පස්සේ දුවන්න පටන් ගන්නවා. අද වෙනකොට එයාට හොඳට දුවලා ෆිසිකල් ඇක්ටිවිටිස් ඕනෑ කරන්න පුළුවන්. ඕනම ක්‍රීඩා කරන්න පුළුවන් ගානට එයා හදා ගන්නවා. ඊට විතරක් නෙමෙයි එයා කාලයක් තිස්සේ ආත්මාරක්ෂක සටන් කලා පුහුණු කරලා ඒ වගේත් ඔය කික්ස් එහෙමත් කරන්න පුළුවන් ගානට අද වෙනකොට පත් වෙලා තියෙනවා. මේ දොස්තර මහත්තුරුන්ගේ වෛද්‍ය නිගමනය අනුව ඇවිදින්න බැරි මිනිස්සෙක්. වෙනස තිබුණේ කොහෙද? සිතුවිල්ලේ. හිතපු විදිය ධනාත්මකව හිතපු නිසා. පුළුවන් කියලා හිතපු නිසා Tamanට පුළුවන්. මම මේක අභියෝගයකට බාර ගන්න මම කොහොම හරි යථා තත්ත්වයටපත් වෙනවා. මීට ඉස්සෙල්ලා මේ වගේ මිනිස්සු කළා තියෙනවා. මෙයා ඉස්පිරිතාලෙට යාගේ යාළුවෙක් පොතක් ගෙනත් දෙනවා. සැබෑ මිනිසෙකුගේ කතාවක් කියලා. රෂියන් පොතක්. ඒක ඇත්ත කතාවක්. රෂියන් පයිලට් කෙනෙක් ප්ලේන් එක ක්‍රෑෂ් වෙලා හිමේ ගිහිල්ලා ගොඩක් ප්‍රශ්න වෙලා කකුල් දෙක කපලා බොරු කකුල් දෙකක් දාලා ආපහු ෆයිටර් ප්ලේන් එකක් ෆ්ලයි කරනවා. ඒක ගෙනත් දෙනවා මෙයා හිතා ගන්නවා මේ රුසියාව විපජිත මිනිස්සුන්ට පුළුවන් නම් ඇයි මට බැරි? If somebody else can do it, why not I? ඇයි මට බැරි? එහෙම හිතාගෙන තමයි කරන්නේ. නැවත යථා තත්ත්වයටපත් වෙනවා. right. මම දැන් ඔයගලන්ට පෙන්නන්නම්
ඒ මගේ යාළුවගේ ගැන පත්තරේ ගියපු ආටිකල්ස් ටිකක්. එකෙන් එක මම යන්නම් හිමින් පින්තූර ටික බලන්නත් එක්ක. තව පත්තරයක කියපු ආටිකල් එකක්. මේ ටිකක් මෑත කාලෙදී මව්බිම් පත්තරේ පිටු එකමාරක ආටිකල් එකක් ගියා යාගෙන ඒකේ මම ඔයගලන්ට කියවන්න පුළුවන් විදිහට පොඩ්ඩක් මේක ඇත්තටම මේ ආටිකල් එක ගියේ ඔයගලන්ට මතක ඇති දැන් මාස කීපයකට වගේ කලින් මාස නැතර අවුරුද්දක් විතර වුණා ගෝල් ෆේස් එකේදී අපේ හමුදාවේ තව ස්කයි ඩයිවර් කෙනෙක් පැරෂූට් එක මේ වගේම ඇකිල්ලා වැටලා මරණයටපත් වුණා චම්පික කියලා. එයා ඒකත් එක්ක තමයි චම්පික වැටෙන් පස්සේ ආපහු පාරක් මේ ආටිකල් එක කරේ මගේ මිත්‍රයා ගැන. එයා ඒ වගේම අනතුරු වෙලා ජීවත් වෙලා ඉන්න කතාව දාලා තියෙන්නේ. මේක මම ඔය මේ තවත් ඔයගලන්ට ටිකක් ලොකු කරලා පෙන්නන්න. දැන් මම ඔයගලන්ට පොඩි රික්වෙස්ට් එකක් කරන්න පොඩ්ඩක් මේ පින්තූර දිහා බලන්න කියලා. මේ ඉන්න පුද්ගලයා මගේ යාළුවගේ පින්තූර දිහා බලන්න කියලා. මම පින්තූර විතරක් ගන්නම් දැන්. චුට්ටක් බලන්න මේ පින්තූර දිහා. හරි. දැන් මේ පින්තූරයට මම තව පින්තූරයක් එකතු කරනවා සමානකමක් තියනවාද කියලා බලන්න. මේ ඔයගොල්ලෝගේ වෙබිනාර් එකේ තිබිච්ච මුලින්ම තිබිච්ච පින්තූර ඔයගලන්ට ආපු පින්තූර. ඔයගොල්ලෝගේ ස්පීකර්ගේ පින්තූරේ සමානකමක් පේනවද? ඔය කතා කරන්න බෑ ඔයගලන්ට. ඒක නිසා මම කියනවා සමානකමක් පේනවා. ඉතින් යටින් නමක් තියෙනවා කීර්තික නහරාරච්චි කියලා. මම ඔයගලන්ට මෙච්චරලා කිව්වේ මගේ ජීවිත කතාව. මම මිත්‍රයෙක් කියලා කිව්වේ මට ඉන්න හොඳම මිත්‍රයා මම. මොකද අපි හැමෝටම මෙහෙමයි යාළුවෝ ඉන්නවා. නමුත් හොඳම මිත්‍රයා වෙන්නේ Tamanට තමයි. මේ මගේ ජීවිත කතාව. මේ ජීවිත කතාව මම ගොඩක් කට්ටියට කියලා තියෙනවා. අද එකක් තමයි දොස්තරලා කියපු දේ හරි ડોක්ටර්ස්ලා කියපු දේ මෙඩිකල් ඇඩ්වයිස් විතරක් පිළි අරගෙන මම හිටියනම් මට ඇවිදින්න බෑ මගේ ජීවිතේම වීල් චෙයාර් එකේ කියලා කවදාක්වත් මේ වගේ අවස්ථාවක් මට හම්බෙන්නේ නැහැ ඔයගලන්ට කතා කරන්න. ස්ලිම් එකේ මම මේ කතාව කරලා තියෙනවා. මේ කතාව ස්ලිම් එක කට්ටිය අහලා තියෙනවා. ඒක නිසා තමයි ඔයගොල්ලන්ට අද මගේ කතාව අහන්න සලස්සන්න කියලා කිව්වේ. මොකද අභියෝග වලට මුහුණ දෙන්න නම් මේක හරි අමාරු වැඩක් නෙමෙයි. අභියෝග වලට මුහුණ දෙන්න නම් කරන්න ඕන සුළු දෙයක්. ධනාත්මකව හිතන්න පටන් ගන්න එක. මම කියපු හය මම වෙන ඕගලන්ට කිව්වා වගේ මට මේක කරන්න පුළුවන් ඇයි ඕගලන්ට බැරි? මොකද මමත් සාමාන්‍ය මිනිස්සෙක්. ඕගලා වගේම සාමාන්‍ය මිනිස්සෙක්. මට පුළුවන් නම් ඕගලන්ටත් පුළුවන්. මේ වගේ අභියෝගයකට මට මුහුණ දෙන්න පුළුවන් නම් ඕගලන්ට හම්බෙන ජීවිතේ ඕනම අභියෝගයකට ඕගලන්ට මුහුණ දෙන්න පුළුවන්. ඒකෙන් ජය ගන්න පුළුවන්. මම කියන්නේ ධනාත්මකව හිතන එක. ධනාත්මක ආකල්ප තමයි ජීවිතේ ජය ගන්න, අභියෝග ජය ගන්න අවශ්‍ය වෙන්නේ කියලා. එතකොට මේ කතාව අහලා මම මුලින් කිව්වා වගේ ගොඩක් කට්ටිය ජීවිත වෙනස් කරන් තියෙනවා. ඔයගොල්ලෝ මම නම් කියන්නේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉන්නවද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කට්ටිය, සංගීත ක්ෂේත්‍රයේ ඉන්නවා, එක ස්ටාර්ස් දෙරණ ස්ටාර්ස් ඒ වගේ ආපු කට්ටියට මම ගිහලා මේ දේශන කරලා තියෙනවා. වෘත්තිකයන් ඉන්නවා, සේල්ස් ෆීල්ඩ් එකේ ඉන්නවා. අද මාත් එක්ක සමානව වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ මේක ඇඟට අරගෙන හිතට අරගෙන වෙනස් කරනවා. ඒක නිසා COVID-19 ප්‍රශ්නයක් නෙමෙයි. ජීවිතය වෙනස් කරගන්න ඕන. අභියෝගකට මුහුණ දෙන්න නම් මම කියපු 6 මොනවද මම කිව්වේ? give up කරන්න එපා. අභියෝගයක් ලෙස ඕන චැලෙන්ජ් එකක් බාර ගන්න. ඒකට ධනාත්මක මුහුණ දෙන්න. never say can't. කවදාකවත් බෑ කියන්න එපා පටන් ගන්නකොට. වෙන කවුරු හරි කරලා තියෙනවා නම් ඇයි මට බැරි කියලා හිතන්න. will එක ඕනකම තියාගන්න. හන්දට යන්න aim කරන්න. මම aim කරේ හන්දට යන්න ඇඳේ වැතිරලා මාස ගාණක් ඉනින් පල්ලෙහා වැඩ කරන්න නැතුව ඉඳිද්දි මම හිතුවේ හන්දට යන්න. නැත්නම් මම හිතුවේ නෑ වීල් චෙයාර් එකේ යන්න කෙනකොට නොන්ඩි ගග හරි මම ඇවිදිනවා කියලා නෑ. මට ඕනේ I wanted to skydive again. I want to get back to my normal self. So that was my aim. I want to go to the moon. So ඕගලන්ටත් මම කියන්නේ ඒකම කරන්න කියලා. right. ඒතකොට මේක කරන්න පුළුවන් මේ වැඩවලට විතරද? නෑ. සේල්ස් වල කරන්න පුළුවන්. මොකද මම සේල්ස් වලත් මේක කරපු නිසා. ඔයගොල්ලෝ දන්නවා ඇති ලයන් බ්‍රූවරි ආයතන 2016 අවුරුද්දේ ගම් වතුරට අහු වුණා. ෆැක්ටරි එක විනාශ වුණා. මාස 6ක් ලයන් ප්‍රොඩක්ට් ලංකාවේ නැතුව තිබුණා. අපි තමයි මාකට් ලීඩර්. හැබැයි ලංකාවේ ලයන් ප්‍රොඩක්ට්ස් නැති වුණා. ලයන් බියර් නැති වුණා. කාස්බර්ග් නැති වුණා. ස්ට්‍රෝං නැති වුණා. ඒ වෙනකොට මම හිටියේ ලයන් බ්‍රූවරි එකේ head of admin and regulatory. ඒ කියන්නේ මගේ යටතේ තිබුණේ regulatory affairs, administration, security, health and safety, maintenance ඒ කියන දේවල් තමයි මගේ යටතේ තිබුණේ. කෙසේ නමුත් ලයන් බ්‍රූවරි මැනේජ්මන්ට් එක මාර්තු මාසෙද එතකොට අපි මේ වහපු කාලය ඇතුළත අපේ මාකට් ෂෙයා මේ වුණා, අපේ බිස්නස් වැටුණා, ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. කොම්පිටිෂන් එක අපේ තිබිච්ච ෂෙයාර්ස් අල්ලගත්තා.
වොලියුම් එක අපේ ඩ්‍රොප් වුණා. ඒගොල්ලන්ට අවශ්‍ය වුණා සේල්ස් බාර දෙන්න මට. එතකොට මම ඒක අභියෝගයක් හැට්ට බාරගත්තා. ඔව් මම ඒ වෙනකොට මම ජීවිතේ 2017 වෙනකොට කවදාකවත් සේල්ස් කරලා තිබුණේ නැහැ. මම අවුරුදු 19 සහ 20කට කිට්ටු කාලයක් හමුදාවේ ඉඳලා ඊට පස්සෙව ඇවිල්ලා ඒකට සම්බන්ධ රස්සාවල් කරලා වෙන ක්ෂේත්‍රවල තමයි ඉතින් සේල්ස් කරලා තිබුණේ. හැබැයි මෙන්න මේවා තමයි මම මුහුණ දීපු challenges. වොලියුම් එක පල්ලෙහාට වැටලා තිබුණේ. මාකට් ෂෙයා පල්ලෙහාට වැටලා තිබුණේ. අපේ එක්ස්ක්ලූසිව් බේස් එක ලෑන්ඩ්‍රෝඩේ ප්‍රොඩක්ට් විතරක් විකුණන කඩ වල පල්ලෙහාට වැටලා තිබුණා. අපේ පෙනිට්‍රේෂන් අපිට බඩු දාන කඩ ප්‍රමාණය අඩු වෙලා තිබුණා. ට්‍රේඩ් එකේ කොන්ෆිඩන්ස් නැති වෙලා තිබුණා. මොකද ඒගොල්ලෝ හිතුවා මේගොල්ලෝ බඩු කොයි වෙලාවෙ නැති වෙද්ද නැහැ ගම් වලට අහු වෙනවා මේ වෙන අපිට බඩු වෙන්නේ නැහැ කියලා. ඒ වගේම අපේ ටීම් එක අපේ සේල්ස් ඇන්ඩ් මාකටිං ටීම් එක ඩිමෝටිවේට් වෙලා හිටියේ. මොකද මිනිස්සුන්ට බඩු විකුණෙන්නේ නැත්තම් මාකට් ෂෙයා නැත්නම් ඔයගොල්ලෝ දන්නවා. අපි අපේ උත්තර එන්නේ නැත්තම් අපට අපි ඩිමෝටිවේට් වෙනවා. ඒ වගේම කොච්චර කරත් වොලියුම් එක පික් වෙන්නේ නැහැ. මිනිස්සු යන්න පටන් ගත්තා. අපේ හිටපු හොඳ කට්ටිය වෙන කම්පැනිස් වලට ගියා. right අපේ ට්‍රේඩ් එකේ තිබිච්ච අපේ ඩිස්ප්ලේස් නැති වෙලා කොම්පිටිෂන් වල ඩිස්ප්ලේස් වැඩි වෙලා තිබුණා. අපේ කන්සියුමර්ස් අපෙන් shift ලා කොම්පිටිෂන් වලට ගියා. අපේ හිටපු හොඳ මිනිස්සු එළියට ගියා. right එතකොට කොම්පිටිෂන් වල ලොකු ස්ට්‍රෙන්ත් එකක් ඇවිල්ලා ඒගොල්ලෝ බොහොම ස්ට්‍රෝං වෙලා හිටියේ. මම මේක බාරගත්තා. මම මේක බාරගත්තා විතරක් නෙමෙයි. ඒක චැලෙන්ජ් එකක් හැටියට මම අර කියපු දේවල් 6 තමයි මම විශ්වාස කරේ. අභියෝගයක් I can do this කියලා හිතුවා. මම මේක මට බිල් එක දුන්න මේක ජය ගන්න. right මම හඳට යන්න මට ඕනේ හොඳම සේල්ස් ටීම් එක ලංකාවේ ඉන්න හොඳම සේල්ස් ටීම් එක හොඳම ප්‍රතිඵල ලබා ගන්න. ඒක තමයි මගේ එම් එක තියෙනවා. මම මේක තනි කර අනිත් පැත්ත හරවනවා කියන එම් එක තමයි මම බාර ගන්න තිබුණේ. හඳට යන්නව තව තාක් මට ඕනකම තිබුණේ. අද මම ගත්ත ජයග්‍රහණ මම මේක බාර ගන්නකොට අපි විකුණන්නේ ලක්ෂ 5යි දුසින් අපි දන්නවා අපේ ප්‍රොඩක්ට්ස් ගන්න දුසින් වලින් ලක්ෂ 5යි. අද ඇවරේජ් සේල් එක 1.4 million dozens අපි කරනවා 1.4 million dozens 500,000 dozens කරපු එක අපි 1.4 million dozens කරනවා growth එක 140 market share එක තිබුණේ 78 අද market share එක 90 right trim index එක ඒ කියන්නේ අපි අපේ customers ගේ satisfaction score එක තිබුණේ 72 අද 91යි exclusive base එක 1699 ඉඳන් 2081කට වැඩි වෙලා තියෙනවා competitor ගේ exclusive base එක පල්ලෙහාට දාලා තියෙනවා team එක highly motivated එක්කෙනෙක්ව zero turnover ඒ වගේම අර ගියපු කට්ටිය rejoin වුණා. ඒ වගේම වැදගත්ම දේ කියන්න ඕන COVID-19 challenge එක අභියෝගයක් අපි ඒකට මුහුණ දුන්නා. අපේ කඩ ඔක්කොම වහලා තිබුණා. මැයි මාසේ අග තමයි අපි පටන් ගත්තේ නැවත business. ඒත් සමහර තැන් වහලා සමහර තැන් ඇරලා එහෙම කරලා අපි ජූනි, ජූලි, අගෝස්තු, සෙප්තැම්බර්, ඔක්තෝබර් කියන මාස ඔක්කොගෙම highest ever sale ඒ මාසෙට මෙතෙක් history එකේ කරලා තිබිච්ච highest ever sale එකක් අපි කරා. නොවැම්බර් විතර අපිට කරන්න බැරි වුණේ හේතුව දවස් 9ක් කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වහලා තිබිච්ච නිසා. එතකොට අපේ ඒජන්ට් පොයින්ට් මට 18ක් තියෙන 18න් 6ක්ම වහලා තිබුණා. ඊට අමතරවත් ඊට පස්සෙත් අවුට්ලට් 500 ගණක් අපිට අවුට්ලට් 300 ගණක් තියෙනවා. ඒකෙන් 500 ගණක් වහලා තිබුණා. ඒක නිසා බර්නා අනිත් හැම මාසෙම අපි කොවිඩ් වලින් පස්සේ ඒ කියන්නේ ඔක්තෝබර් වලත් මේ සෙකන්ඩ් වේව් එක ආවෙන් පස්සේ ඒ මාසෙට හිස්ටරි එක අවුරුදු 138ක් වෙන හිස්ටරි එක කරෝ highest ever sale එක කරා. ඒ වගේම ජූලි මාසේ සාමාන්‍යයෙන් බියර් කැටගරි එකේ හොඳම සේල් එක ඉන්නේ මාර්තු වලට අවුරුද්දට ඉස්සෙල්ලා. මොකද අපි කරන්නේ කඩවලට බඩු දාන එක. අප්‍රේල් මාසේ ඒගොල්ලෝ විකුණන අප්‍රේල් 12 වෙනකන් අපි හොඳම සේල් එක රෙකෝඩ් තිබුණේ හැමදාම මාර්තු මාසේ තමයි highest ever sale එක. ඒක අපි ජූලි මාසේ කැඩුවා. අපි කරා 1.6 million dozens. මේක මම මගේ ටීම් එක විශ්වාස කරනවා. මම බොහොම ආඩම්බරෙන් හොදක් මම කියනවා මගේ සේල්ස් ටීම් එක තමයි ලංකාවේ ඉන්න හොඳම සේල්ස් ටීම් එක. මේ අපි කරපු රෙකෝඩ්ස් කවුරුත් මෑත භාගේ තියලා නැහැ. අදටත් මම බොහොම ආඩම්බරෙන් කියනවා. හැබැයි ඒ එකක්වත් කරන්න පුළුවන් උනේ හැමදේම කරන්න පුළුවන් උනේ අපි ගැන විශ්වාස කරපු නිසා. අපිට පුළුවන් කියලා හිතුව නිසා. අපේ ඇටිටියුඩ් මේ මොනමකුත් මේ ඇටිටියුඩ් එක අපේ තිබෙච්ච ධනාත්මක ආකල්පම තමයි ඒ ජයග්‍රහණ සියල්ලක්ම ලබා ගන්න. අපි ඉදිරියටත් මේ ජයග්‍රහණ කරගෙන තව ජයග්‍රහණ කරනවා. හැම මාසෙම අපි රෙකෝඩ් තියෙනවා. right මේක කරන්න යන්න පුළුවන් මම අර කියපු දේවල් නිසා. ඒක නිසා මම ඔයගොල්ලන් ඉල්ලන්නේ ජීවිතේ වෙනස් කරගන්න ඕන නම් මම කියපු කාරණා 6 කරන්න අනිවාර්යෙන් ජීවිතේ වෙනස් වෙනවා. ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්. අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් කියලා හිතන්න. තමන් ගැන විශ්වාසය කරන්න. අනිත් මිනිස්සුන්ට පුළුවන් නම් ඇයි මට බැරි කියලා හිතන්න. හඳට යන්නේ කරන්න. විල් එක ජය ගන්න ජීවිතේ ඕනකම තියාගන්න. right මම ඕගොල්ලන්ගෙන් අහනවා ප්‍රශ්නයක්. who are you? ඔයා කවුද? මම දකින විදිහට මේ ලෝකේ ඉන්න මිනිස්සු කොටස් තුනකට ඉන්නවා. මේ ජීවිත කියන්නේ ජීවිතේ රේස් එකක්. අපේ රස්සාව ජීවිතේ රේස් එකක්.
අපි රේස් එකක් දුවලා තමයි ජය ගන්න තියෙන්නේ. හැමදාම මේක දුවන්න ඕන. ඉපදිච්ච දවසම මරණ දවසම මේ ජීවිත රේස් එක දුවන්න තියෙනවා. හැබැයි මේ රේස් එක තුන් විදිහකට දුවන කට්ටියක් ඉන්නවා. සමහරව තමයි පාරට බහැලා ට්‍රක් එකට බහැලා මේ රේස් එක දුවනවා. ජීවිතේ රේස් එක. තව කට්ටියක් ඉන්නවා. අනිත් මිනිස්සු රේස් එක දුවනවා බලලා දුවන්න ඇරලා බලාගෙන ඉන්නවා. ආර්ගොල්ලෝ රේස් එක දුවනවා නේද මොකද වෙන්නේ කියලා. ඒ වගේ තව කට්ටියක් ඉන්නවා රේස් එක දුවන්නෙත් නැහැ. රේස් එක බලන්න යන්නෙත් නැහැ. එළියේ ඉඳන් තව ටීවී එකෙන් එක්ක නිවුස් වලින් එහෙම නැත්තම් වෙන කාගෙන් හරි අහනවා මොකද රේස් එකට උනේ කියලා. අපේ ජීවිතේ මේ කණ්ඩායම් තුනම ඉන්නවා. මම ඕගොල්ලෝගෙන් අහනවා who are you? ඔබ කවුද? ඔබ මේ කැටගරි තුනෙන් කොතනද ඉන්නේ? ජීවිතේ ජය ගන්න ඕන නම්, රස්සාව ජය ගන්න ඕන නම්, අභියෝග ජය ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ජීවිතයේ රේස් එක බහැලා දුවන්න ඕන. ඒක සමහර ඔයගොල්ලෝ ඉල්ලන්නේ කරුණා කරලා බහින්න පාරට දුවන්න රේස් එක. තමන් ගැන විශ්වාස කරන්න. පොසිටිව් වෙන්න, නෙගටිව් වෙන්න එපා. ඕගොල්ලෝ පොසිටිව් වුණොත් පොසිටිව් රිසල්ට්ස් අනිවාර්යයෙන්ම හිතන්න පටන් ගන්න. නම්බර් 1 හිතන්න පටන් ගන්න දනා. ඊට පස්සේ work towards it. Then you can win. හැබැයි මතක තියාගන්න you are the man. Nobody else can decide your future. It's only you. ඕගොල්ලෝගේ ජීවිතේ අපි වගේ දේශකයන්ට ඇවිල්ලා කතා කරන්න පුළුවන්, එක්ස්පීරියන්ස් ගැන කතා කරන්න පුළුවන්, පොත්වල කතා කියවන්න පුළුවන්, ටීවී එකේ කතා තියෙන්න පුළුවන්. ඒ මොනවා කරත්, මොනවා ඇහුවත්, මොනවා කියෙව්වත් ඕගොල්ලෝගේ අනාගතය තීරණය කරන්නේ ඕගොල්ලෝ. උදේට නැගිටලා රැවුල කපනකොට එහෙම නැත්නම් මූණ හොදනකොට කණ්ණාඩියෙන් පේන මූණ දිහා බලලා හිතන්න උදේට මම ජීවිතය ජය ගන්නවා. මම අභියෝග ජය ගන්නවා. මොකද ඒ පේන කණ්ණාඩියෙන් පේන මූණට විතරයි ඕගොල්ලෝගේ ජීවිතේ ජය ගන්න පුළුවන්. වෙන කාටවත් බෑ. උදව් කරන්න පුළුවන්. හැබැයි it's only you. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. හරියටම විනාඩි 45යි. මම 45න් නවත්තනවා. සාමාන්‍යයෙන් පැය දෙකක් කතා කරනවා. ගොඩක් ප්‍රැක්ටිකල් දේවලුත් එක්ක අපි පොඩි දේවල් කරගෙන ඇක්ටිවිටීස් කරලා කරන දෙයක්. වීඩියෝ ක්ලිප්ස් දාලා. නමුත් ඒව කරන්න වෙලා නැහැ. මම හිතනවා මේ විනාඩි 45 ඔයගොල්ලෝ ජීවිතේ මේ මම කියපු දේ කරොත් ජීවිතේ වෙනසක් කරගන්න පුළුවන් මේ කියලා මේක කළා බලන්න. ටික කාලයක් කරලා බලන්න ප්‍රතිඵල ලැබෙනවද කියලා. මාසයක් කරලා බලන්න. ඒම් එකක් තියාගන්න ජීවිතේ. ලබා ගන්න ඕනේම ෂෝට් ටර්ම් and ලොන්ග් ටර්ම් මොනවද ලබා ගන්නව කොලයක ලියන්න. ලියලා work towards it. ඒක මාසෙකට ඒ කොලේ බලන්න මම මේකට යනවද කියලා. මම කියපු දේවල් 6 ප්‍රැක්ටිස් කරන්න අනිවාර්යෙන් ජීවිතේ වෙනස් වෙයි. එහෙම වුණොත් ඔයගලන්ට ජීවිතේ ජය ගන්න පුළුවන් වෙයි. ඔයගොල්ලෝ සේල්ස්මන්ලා හැටියට පොසිටිව් මිනිස්සු තමයි සේල්ස්මන්ලා වෙන්න පුළුවන්. සේල්ස් කරන්න බෑ නෙගටිව් මිනිස්සුන්ට. ඔයගොල්ලෝ නෙගටිව් නම් සේල්ස් වලින් අයින් වෙලා යන්න ඕන. මම දන්නවා මෙතෙක් කල් ඔයගොල්ලෝ සේල්ස්මන්ලා හැටියට ඉන්නේ. එහෙම පොසිටිව් ජීවිත ජයගත්ත කට්ටිය තවත් ජය ගන්න ඕන නම් මේක කරන්න කියලා කියනවා. ඔයගලන්ට හැකියාව තියෙනවා. ඒකට මම ආශිර්වාද කරනවා. Thank you very much. Right. බොහොම ස්තුතියි Mr. කීර්ති කනහරාල්ස්. මම හිතන්නේ මේ අන්තිම මොහොතේ හරි ඔබතුමාගේ කැමරා එක ස්විච් ඔන් කරන්න හුලං වුණොත් මම හිතන්නේ වටිනවා අපේ මේ 70කට වඩා පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ අර කරපු ස්පීච් එකත් එක්ක මම හිතන්නේ හොඳ මොටිවේෂන් එකක් ලබා දුන්නා. ඉතින් දැන් මම හිතන මොන පේනවා කියලා. ඔව් පේනවා. ෆොටෝ එකේ තිබිච්ච මොන නේද? right. ඉතින් නැවතත් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණාට. මේ දැනුමේ අත්දැකීම් මේ විශිෂ්ට කතාව අපිත් එක්ක බෙදාගත්තට ඉතින් අපි හිතනවා ඔබතුමා ඉදිරියටත් අපිත් එක්ක එකතු වෙලා ඉඳී කියලා. හැමදාම හිටිය වගේ ස්ලිම් එකත් එක්ක හැමදාම ඉන්නවා. අනිවාර්යයෙන්. බොහොම ස්තුතියි. හරි ඉතින් අපි දැන් මේ NDSM වැඩසටහනේ ඉදිරි වැඩපිළිවෙලත් එක්ක අපි යමු. ඉතින් ඒ සඳහා අවශ්‍ය තොරතුරු NDSM වැඩසටහන සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීමට මම ආරාධනා කරනවා ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් මාකටිං ව්‍යාපාරික පාසලේ කළමනාකරු පවන් හෙට්ටිආරච්චිගේ මහතා. ඕෂ්‍යද බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් ඔබ සැමට. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කරනු ලබන මේ ඔන්ලයින් මොටිවේෂන් වර්ක්ෂොප් එකත් එක්ක සහභාගී වී සිටින ඔබ සැම නැවත වාරයක් අපි ඊටාත්ම සාදරයෙන් පිළිගනු ලබනවා. ඉතින් ඇත්තටම බොහොම සුන්දර පැයක්. බොහොම ස්තුතියි කීර්ති කනහරච්චි මැතිතුමාට. විශේෂයෙන්ම ඔබතුමාගේ පෞද්ගලික
අත්දැකීම් සහ වටිනා අදහස් අපේ සහභාගී වෙන්නන් සමග බෙදා ගැනීමත් ඇත්තරම අපිට ඇත්තරම අලුත් විදියට හිතන්න අවස්ථාවක් ලැබුණා. ඇත්තරම මේ ගෙවි ගිය විනාඩි 45න්. ඉතින් විශේෂයෙන්ම අපි අද කතා කරන්නේ COVID-19 එක අපිට තියෙන challenges. ඉතින් ඇත්තරම අපි කතා කරොත් මේ COVID-19 එක අපිට ලැබෙන එක්තරා අවස්ථාවක් තමයි මෙන්න මේ වගේ ඔන්ලයින් වෙබිනාර්ස් වලට අපිට සහභාගී වෙන්න ලැබීම. මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ වගේ සෙෂන්ස් ඔන්ලයින් තියෙන හින්දාම සහභාගී වීමට අවස්ථාව ලැබුණ ගොඩක් කට්ටියක් ඉන්නවා. ඉතින් අද ඇත්තටම 80ක් 100ක් විතර ඉන්නවා ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින්. නුවර ප්‍රදේශයෙන් වෙන්න පුළුවන්, ගාල්ල මාතරින් වෙන්න පුළුවන්, ඔබ කොළඹින් වෙන්න පුළුවන්. ඇත්තටම ප්‍රායෝගිකව අද අපි මේ වැඩසටහන ෆිසිකලි සෙෂන් එකක් විදිහට තිබ්බනම් මම හිතන්නේ සහභාගී වීමේදී ඔබ සැමට ගැටලුවක් තියෙන තිබ්බා. ඉතින් ඇත්තටම අපි බලවොත් ඉතින් COVID-19 එක හින්දා අපි බලද්දී ඇත්තටම මේ වගේ opportunities උත් එහෙම නැත්නම් අවස්ථාවනුත් අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඇත්තටම මගේ ඉදිරිපත් කිරීමේදී මම ඇත්තටම කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ විකුණුම් කරන ශ්‍රේෂ්ඨයේ නියදලා ඉන්න ඔබ සැම වෙනුවෙන්ම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ඇත්තටම දැන්ට ඉතාමත්ම ජනප්‍රිය ඉතාමත්ම දැනුම ලබා ගන්න පුළුවන් හොඳ පාඨමාලාවක් වෙන National Diploma in Sales Management අපි කියනවා NDSM ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධයෙන් පොඩි හැඳින්වීමක් කරන්න තමයි ඇත්තටම මම මේ මගේ ඉදිරිපත් කිරීමේදී මම ඉදිරි විනාඩි කිහිපය ලබා ගන්නේ. ඉතින් ඇත්තටම අපි ගත්තොත් NDSM ජාතික විකුණුම් කරන ඩිප්ලෝමාව අපි විශේෂයෙන්ම මේ පාඨමාලාව අපි සැලසුම් කරලා තියෙන දැනට විකුණුම් කරන ශ්‍රේෂ්ඨ නිදලා ඉන්න ඔබ සම වෙනුවෙන්මයි. ඉතින් අපි දන්නවා ගත්තොත් ඉදිරියේදී අභියෝග ජයගෙන තමන්ගේ වෘත්තීය ජීවිතය ජය ගන්න නම් අනිවාර්යයෙන්ම අපිට වෘත්තීය සුදුසුකමක් අවශ්‍යයි. අපි ඉංග්‍රීසි වලින් කියනවා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් අවශ්‍යයි. අද ඔබ සේල්ස් ඔෆිසර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් DSR කෙනෙක් වෙන්න පුළුවන්. සේල්ස් රෙප් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අර කීර්ති මැතිතුමා කිව්වාගේ ඔබ සමගේ හොඳ බලාපොරොත්තුවක් තියෙන්න ඕන මේ විකුණුම් කරන ශේෂ්ත්‍රයේ කොහොමද ඉදිරියටම යන්නේ කියලා. එතුමා මම හිතන්නේ හොඳ උදාහරණයක් වුණා සේල්ස් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඔබ සමගෙත් එහෙම අදහසක් තියෙනම් ඇත්තටම මේ අදහසට ඒ ඩ්‍රීම් එකට යන්න ලොකුම තල්ලුවක් තමයි මෙන්න මේ ක්වොලිෆිකේෂන් එක. මොකද අපි දන්නවා ඇත්තටම දැන් මේ නූතන ලෝකේ performance වලින් විතරක් අපිට ඉදිරියට යන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ sales performance වලින් විතරක් යන්න අමාරුයි. මොකද sales ගැන අපි දැනගෙන ඉන්නත් අවශ්‍යයි. මොකද දැන් ගොඩක් ටෙක්නික්ස් අලුතෙන් ඇවිල්ලා තිනවා. මම හිතන්නේ COVID-19 එක ගොඩක් ඩිජිටල් අවකාශයේ කොහොමද මේ විකුණුම් කරන්නේ හැසිරෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට අලුත් දැනුම ලබා ගන්න අවශ්‍යයි. ඉතින් අපි බලමු මේ NDSM කියන පාඨමාලාවේ ජාතික විකුණුම් කරන ඩිප්ලෝමාවේ මොනවද අපි දැනගන්න අවශ්‍ය තොරතුරු සහ මේ පාඨමාලාවට කොහොමද ලියාපදිංචි වෙන්නේ සහ මේ පාඨමාලාවෙන් මොනවද අපිට ලබා ගන්න පුළුවන් දැනුම සහ ඇයි අපි මේ පාඨමාලාව කරන්න අවශ්‍ය විශේෂයෙන්ම මේ පාඨමාලාවෙන් පස්සේ අපිට රැකියාවේ කොහොමද ඉදිරියට යන්න පුළුවන්. ඉතින් අපි බලමු මගේ ඉදිරිපත් කිරීමේදී ඒ සම්බන්ධව වැඩි විස්තර. ඉතින් ප්‍රථමයෙන්ම අපි ගත්තොත් මේ ප්‍රෝග්‍රෑම් එකට අපි ගත්තොත් ලියාපදිංචි වීමේදී ඔබ හිතනවා ඇති ඔබ කවුද කියලා. ඇත්තටම ඔබට විකුණුම් කරන ශේෂ්ත්‍රයේ අත්දැකීම් විතරක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් A level ඔබ සැම පාස් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් O level විභාගේ පාස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ මගේ ස්ක්‍රීන් එක දැන් ඔබ සැමට පේනවා නම් ඔබ කුමන තරාතිරමක ඉඳියත් ඔබගේ දැන්ට තියෙන වර්තමාන තත්ත්වය අනුව අපි මේ පාඨමාලාවට ලියාපදිංචි වෙන්න පුළුවන් අවස්ථාවක් අපි ඔබ සැමට ලබා දීලා තිනවා. අපි ගත්තොත් ඔබ O level විභාගයේ විතරක් නම් සමත් වෙලා තියෙන්නේ. ඒත් එක්කම ඔබට අවුරුදු 3ක අත්දැකීමක් තියෙනම් ඔබට පුළුවන් මේ පාඨමාලාව සමග එකතු වෙන්න. ඒ වගේම ඔබ උසස් පෙළ විභාගයේ සමත් නම් ඒත් ඔබට පුළුවන් මේ පාඨමාලාව සමග සම්බන්ධ වෙන්න. ඉතින් ඒ වගේම ස්ලිම් එකේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ තව තියෙනවා අලෙවිකරණ පිළිබඳ මූලික සහතික පත්‍ර පාඨමාලාව අපි කියනවා ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේට් ඉන් මාකටිං කියලා. මාස 3ක මූලික පාඨමාලාවක්. එම පාඨමාලාව ඔබ හදාරලා තියෙනම් ඒ පාඨමාලාවත් එක්ක පුළුවන් මේ NDSM ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙන්න. එහෙම නැත්නම් මේ සුදුසුකම් තුනම නැත්නම් ඔබට තියෙන අවුරුදු 5ක අත්දැකීමක් ඔබට පුළුවන් මේ NDSM පාඨමාලාවට ලියාපදිංචි වෙලා මේ දැනුම ඉදිරියට අරගෙන ඔබගේ ඉදිරි ශේෂ්ත්‍රයේ ඉදිරියට යන්න.
ඉතින් මෙන්න මේ ටික තමයි අපේ එන්ට්‍රි ක්‍රයිටීරියා එක. අපි ඒ කියන්නේ ලියාපදිංචි වීමේදී අපි බලන මූලික සුදුසුකම් ටික. ඉතින් මම හිතන්නේ ඔබ සැම මේ වලින් මේ එක කැටගරි එකෙන් ඔබ සැම ට අවශ්‍ය සුදුසුකම් තිබේ නම් NDSM පාඨමාලාව සමග ලියාපදිංචි වෙන්න පුළුවන්. රෙජිස්ට්‍රේෂන් එක අපි කියනවා ලියාපදිංචිය පාඨමාලාවට. ඉතින් අපි ගත්තොත් මේ අවුරුද්දේ අපේ අන්තිම ඉන්ටේක් එක ෆයිනල් ඉන්ටේක් එක අපි ලබන සතියේ පටන් ගන්නවා දෙසැම්බර් 13 ඉරිදා උදේ 9 ඉඳන් 1 වෙනකම්. ඉතින් අපි ගත්තොත් දැන් මේ අවුරුද්දත් ඉවර වෙලා අලුත් අවුරුද්දක් එනවා තව මාසෙකින් විතර. ඉතින් අලුත් බලාපොරොත්තු අප සැමටම තියෙනවා. තමන්ගේ වෘත්තීය ජීවිතයත් ඉහළට යන්න ලොකු බලාපොරොත්තුවක් ඇති ඔබ සැමට. ඉතින් ක්වොලිෆිකේෂන් එකක් මම හිතන්නේ එක්කෙනවා කියන්නේ ඇත්තටම සර්ටිෆිකේට් එකක් ඕගොල්ලන්ට හම්බෙනවා කියන්නේ ඩිප්ලෝමා එකක් ඕගොල්ලන්ට හම්බෙනවා කියන්නේ වෘත්තීය ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් ගොඩක් අවස්ථාවන් වැඩි. අපි දන්නවා ඇත්තටම අවුරුද්ද අවසානයේ performance evaluation එකක් කරනවා හැම එක්කෙනෙක්ගම. ඉතින් අර තමන් මේ අවුරුද්දේ achieve කරපු target වලට අමතරව මම මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකකටත් enroll වෙලා ඉන්නවා කියන එක ඇත්තටම ඔබට value addition එකක් වෙන්න පුළුවන්. ඉතින් අපි ගත්තොත් ක්ලාස් කමෙන්ස්මන්ට් අපි ලබන සති ඉරිදා ක්ලාස් එක පටන් ගන්නවා උදේ 9 ඉඳන් 1 වෙනකන් තමයි තියෙන්නේ. ඉතින් රටේ වර්තමාන තත්ත්වෙත් එක්ක මේ පාඨමාලාව අපි ඔන්ලයින් තමයි කරගෙන යන්නේ. ඒත් එක්කම ඉදිරියට අපිට අවශ්‍ය කරන අවසරය ලැබුණාම අපි ෆිසිකලි ක්ලාසස් පටන් ගන්නවා. එතකන් අපි ඔන්ලයින් තමයි යන්නේ. ඉතින් රෙජිස්ටර් වෙනකොට ඔයාලගේ NIC කොපි එකක් අපිට අවශ්‍යයි. ඒ වගේම ෆොටෝ එකක් අපිට අවශ්‍යයි. සොෆ්ට් කොපි එකක් වුණාට කමක් නැහැ. ඒ වගේම මම අර කිව්වා ඔබ O level A level වලින් එනවා නම් PCM එක ෆලෝ කරලා තියෙනනම් ඒකේ සර්ටිෆිකේට් කොපි එකක් අපිට අවශ්‍යයි. එහෙම නැත්නම් ඒ තුනම නැත්නම් ඔබගේ මම අර කිව්ව එක්ස්පීරියන්ස් කැටගරි එකෙන් නම් එන්නේ අපිට මේ එක්ස්පීරියන්ස් එක ප්‍රූව් කරන්න පුළුවන් ડોකියුමන්ට් එකක් අවශ්‍යයි. මෙන්න මේ ටික තමයි රෙෆරන්ස් රීඩින්. ඇත්තටම පාඨමාලාව ඉදිරියට කරගෙන යෑමේදී ඔබ සැමට ලැබෙනවා මෙන්න මේ ස්ටඩි මැටීරියල් එක. අපි කියනවා සිලබස් එක. මෙන්න මේ සිලබස් එකෙන් තමයි මුළු පාඨමාලාවෙම අන්තර්ගතය නිම වෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම ප්‍රෝග්‍රෑම් හෑන්ඩ්බුක් එකක් හම්බෙනවා. මම මේ කියන ගොඩාක් දේවල් මේ ප්‍රෝග්‍රෑම් හෑන්ඩ්බුක් එකේ තියෙනවා. කොහොමද ලියාපදිංචි වෙන්නේ සහ evaluation criterias assignment එක කරන් යද්දී අවශ්‍ය කරන සේරම guidelines ටික උපදේශ මාලාව මේ handbook එකේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ලියාපදිංචි වුණ සැමටම මේ දෙක මේ පොත් එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි මේක online යන හින්දා අපි basically අපි මූලිකවම බලාපොරොත්තු වෙනවා මේකේ e-copy එකක් ඔබ සැමට ලබා දෙන්න. program structure එක ගැන කතා කරනවා නම් ගොඩක් මම හිතන්නේ important ගොඩක් වැදගත්ම දෙයක්. අපිට මොනවාද මේ පාඨමාලාවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ NDSM ජාතික විකුණුම් කරන ඩිප්ලෝමාවෙන් අපිට මොනවද ඉගෙන ගන්න පුළුවන්. අපි මේ පාඨමාලාව අවසානයේ අපිට මොනවද ගන්න පුළුවන් දැනුම. ඉතින් මෙන්න මේක ඔබ මම බොහොම කෙටියෙන් විස්තර කරන්නම්. මේ පාඨමාලාවේ කාල සීමාව අවුරුද්දයි. ඒ වගේම මේ පාඨමාලාවේ තියෙන මූලික වශයෙන් අධ්‍යයන දෙකක්. ස්ටේජ් 1 එකයි ස්ටේජ් 2 එකයි. අපි ගත්තොත් ස්ටේජ් 1 එකේ තියෙනවා මොඩියුල්ස් 3ක්. ඔබට පේනවා දැන් ස්ක්‍රීන් එකේ මොඩියුල් 1 එක තමයි introduction to sales management. මොඩියුල් 2 තමයි managing people and performance. මොඩියුල් 3 තමයි leading the sales force and its function. ස්ටේජ් 2 එකට දෙනවා මොඩියුල් 4 එක sales forecasting planning and budgeting. මොඩියුල් 5 digital and social selling. ඒ වගේම මොඩියුල් 6 strategic sales management. අපි ඇත්තටම කතා කරන්න ඕන මේ විකුණුම් කරන ඩිප්ලෝමාව NDSM කියන පාඨමාලාව අපි යාවත් කාලින කරා මේ අවුරුද්දේ මුල. ඉතින් එතෙන්දී අපිට අලුතෙන් එකතු වුණ අංගයක් තමයි මෙන්න මේ digital and social selling කියන එක. මම හිතන්නේ ඔබ විකුණුම් කරන ශේෂ්ඨ නියදලා ඉන්න කෙනෙක් විදියට මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ මේ digital and social selling කියන මොඩියුල් එකේ තියෙන වටිනාකම. විශේෂයෙන්ම මෙන්න මේ COVID-19 period එකත් එක්ක මම හිතන්නේ ගොඩාක් දෙනා අලුතෙන් හිතන්න පුරුදුනා මේ ඩිජිටල් අවකාශයේ කොහොමද විකුණුම් කරණය ඉදිරියට ගෙනියන්නේ කියලා. ඉතින් මම පොඩි හැඳින්වීමක් කරගෙන යන්නම් ඔබට මේ මොඩියුල්ස් වලින් මොනවද ඉගෙන ගන්න පුළුවන් කියලා. ඉතින් මොඩියුල් 1 එක ගත්තොත් අපි basically ඔයාට ඉගෙන ගන්න පුළුවන් දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මට බේසික් නොලෙජ් එකක් තියෙන්න ඕනද කියලා. ඇත්තටම නැහැ. මේ මොඩියුල් 1 එකේදී ඕගොල්ලන්ට මූලික දැනුමක් ලබා ගන්න පුළුවන් මේ මොකද්ද මාකටිං කියන්නේ සහ මොකද්ද මේ වෙනස මාකටිං ඇන්ඩ් සේල්ස් වල තියෙන. ඒ වගේම අපි ගත්තොත් පර්සනල් සෙලින් කියන්නේ මොකද්ද?
effective communication කියන්නේ මොකක්ද? ඒ වගේම ඇත්තටම ඒ වගේ basic knowledge එකක් මෙන්න මේ module 1 එකෙන් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම module 2 එක ඇවිල්ලා managing people and performance. ඇත්තටම මම අර කලින් කිව්වා වගේ මේ පාඨමාලාව අපි නිපදවලා තියෙන්නේ ඇත්තටම අද දින මේ පාඨමාලාවේ ලියාපදිංචි වෙන ඔබ විකුණුම් කරන්නේ දැන්ට විකුණුම් කරන ශ්‍රේෂ්ඨයේ ඉන්න එක්සිකියුටිව් කෙනෙක් නම් ඔෆිස් එකේ කෙනෙක් නම් එහෙම නැත්නම් ඒරියා සේල්ස් මැනේජර් කෙනෙක් නම් RSM කෙනෙක් නම් ඉදිරියට කොහොමද යන්නේ කියලා. මොකද සේල්ස් ෆෝස් එකක් කියන එක මැනේජ් කරන්න හැමෝම දැනගෙන තියෙන්න ඕන. ඉතින් ඒකත් එක්ක අපි ගත්තොත් කොහොමද මොකද්ද මේ රෝල් ඇන්ඩ් රෙස්පොන්සිබිලිටිස් සේල්ස් මැනේජර් කෙනෙක්ගේ. සේල්ස් මැනේජර් කෙනෙක්ගේ සතු මොනවද මූලික ගුණාංග මොනවද වගකීම්. අන්න ඒ ටික අපි මෙන්න මේ මොඩියුල් එකේ අපි උගන්වනවා. ඒ වගේම සේල්ස් ෆෝස් එකක් කොහොමද මොටිවේට් කරන්නේ. ඒ වගේම කොහොමද මේ performance driven culture එකක් අපි build up කරන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් මෙන්න මේ module 2 එකෙන් ඉගෙන ගන්න පුළුවන්. module 3 එකේ ඇත්තටම තියෙන leading the sales force and its function. ඉතින් මෙතෙන්දී අපි කතා කරනවා මේ sales territory එකක් කියන්නේ මොකද්ද? sales organization එකක් කියන්නේ මොකද්ද? මොකද්ද ඔබගේ organization එකට අදාළ හොඳම ආකෘතිය? මොකද්ද හොඳම structure එක? ඒ වගේම sales force එක කොහොමද අපි manage කරන්නේ? channel management එකක් කියන්නේ මොකද්ද? merchandising කියන්නේ මොකද්ද? promotions, distribution මෙන්න මේ හැම දෙයක්ම අපි මෙන්න මේ module 3 එක යටතේ අපි කතා කරනවා. ඉතින් එතෙන්දී stage 1 එක ඉවරයි. stage 1 එකේ අවසානයේ ඔබට තියෙනවා project එකක් බාර දෙන්න. මම ඉදිරියේදී ඒ ගැන විස්තර කරනවා. ඒ වගේම ලිඛිත විභාගයක් තියෙනවා පැය 3ක. ඉතින් ඕක ওই දෙකම පාස් වුණාම stage 2 එකට යන්න පුළුවන්. stage 2 එකේ module 4 එක තියෙනවා sales forecasting planning and budgeting. ඉතින් මෙන්න මෙතෙන්දී අපිට විකුණුම් කරුවෙක් විදිහට මම හිතන්නේ හැමෝම දැන්ට බහුතරයක් මුහුණ දෙන ගැටලුවක් තමයි මෙන්න මේ finance knowledge එකක් නැතිකම. ඇත්තරම අපි ගත්තොත් කොහොමද බජට් එකක් අපි හදාගන්නේ, forecast එකක් කරන්නේ කොහොමද, මොකද්ද මේ P&L එකක් කියන්නේ, කොහොමද financial statement එකක් අපි read කරන්නේ. මෙන්න මේකට අවශ්‍ය කරන මූලික දැනුම ඔබට මෙතෙන්දී ගන්න පුළුවන්. අපි ඒ යටතේ ඇත්තරම pricing strategies ඕගොල්ලන්ට උගන්වනවා. ඒ වගේම cost analysis එකක්, budget එකක් කොහොමද control කරන්නේ, budgetary controls ඒ වගේම profitability analysis. මෙන්න මේ වගේ finance පැත්තට අදාළ මූලික දේවල් මේ module එකෙන් ඉගෙන ගන්න පුළුවන්. module 5 එකේ digital and social selling මෙන්න මෙතෙන්දී ඇත්තටම මම අර අලුතෙන් කිව්ව දේවල් එකතු වෙලා තියෙනවා. selling in the digital era. digital අවකාශයේ කොහොමද විකුණුම් කරන්නේ, දියත් කරන්නේ. ඒ වගේම අපි කොහොමද අලුතෙන් customers ලා attract කරගන්නේ. ඒ වගේම අපි ගත්තොත් engagement එකක් clients ලත් එක්ක කොහොමද තියාගන්නේ. ඉතින් මෙන්න මේ වගේ අලුත් දැනුමක් ඔබ සැමට module 5 එකේදී ඉගෙන ගන්න පුළුවන්. module 6 එක ගත්තොත් strategic පැත්ත, strategic sales management. ඇත්තරම අපි ගත්තොත් module 1 එකේ ඔබ theory ටිකක් ඉගෙන ගන්නවා. මොකද්ද මේ sales management කියන්නේ, මොකද්ද විකුණුම් කරන්නේ කියන්නේ. module 6 එකට ක්‍රමිකව එද්දි කොහොමද මේ ඉගෙන ගන්න දේවල් strategic ප්‍රායෝගික මට්ටමේදී භාවිතා කරන්න කියලා හොඳ දැනුමක් තීමක් මේ පාඨමාලාවේදී ඔබ සැමට ලබා ගන්න පුළුවන්. ඉතින් module 6 එකේ අවසාන module එකේදී ඔබ සැමට ඉගෙන ගන්න පුළුවන් මොකද්ද මේ competition එකක් කියන්නේ, competition එකට face කරන විදිය, ඒ වගේම strategic orientation එක sales පැත්තෙන්, ඒ වගේම corporate strategy එකක් කියන්නේ මොකද්ද, sales strategy එකක් කියන්නේ මොකද්ද, ඒ සම්බන්ධව වැඩි විස්තර මෙන්න මේ අවසාන module එකේදී ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔන්න ওই ටික තමයි මේ LDSM පාඨමාලාවේදී මූලිකවම තියෙන ස්ට්‍රක්චර් එක, ඒ වගේම මොඩියුල්ස් ටික. ඉතින් ස්ටේජ් 2 එකත් ඉවර වෙලා මම අර කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට තියෙනවා ෆයිනල් එක්සෑම් එක. ඒවා එතෙන්දි තියෙන්නේ ඉන්ඩිවිජුවල් අසයින්මන්ට් එකක් සබ්මිට් කරලා රිටන් එක්සෑම් එකට ෆේස් කරන්න තමයි තියෙන්නේ. මෙන්න මේක තමයි ඉවලුවේෂන් ක්‍රයිටීරියා එක. මම අර කලින් කිව්වා ස්ටේජ් 1 එකේ තියෙනවා ටීම් ප්‍රොජෙක්ට් එකක් සබ්මිට් කරන්න. ඒ වගේම රිටන් එක්සෑම් එකක් තියෙනවා. ස්ටේජ් 2 එකේදී තියෙනවා ඉන්ඩිවිජුවල් අසයින්මන්ට් එකක් එක්ක ප්‍රසන්ටේෂන් එකක් කරන්න. ඒත් එක්කම අවසානයේ පැය 3ක විභාගයක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ විභාග වලට ලොකුවට මුලින්ම දැම්ම බය වෙන්න අවශ්‍ය නැහැ. ප්‍රසන්ටේෂන් එකක් කියන්නේ මොකද්ද, අසයින්මන්ට් එකක් කියන්නේ මොකද්ද, ටීම් ප්‍රොජෙක්ට් එකක් කියන්නේ මොකද්ද, මේ හැම දෙයක් ගැනම අපි ස්ටෙප් බයි ස්ටෙප් නොලෙජ් එකක් ඔයගොල්ලෝ හැමෝටම ලබා දෙනවා. ඉතින් මෙන්න මේ කියන රිටන් එක්සෑම් එකට යන්න කලින් වෙනමම රිවිෂන් ක්ලාස් අපි arrange කරලා තියෙනවා. ඉතින් එහෙනම් පරණ papers කරලා තමයි අපි එක්සෑම් එකට යන්නේ. ඉතින් ඒකත් එක්ක
මං හිතන්නේ ලොකු අභියෝගයක් වෙන්නේ නැහැ මේ NDSM පාඨමාලාව ඔබ සැමට කරගෙන යන්න. අනිත් එක තමයි විශේෂයෙන්ම පාඨමාලාව තිබෙන්නේ ඉරිදා. ඉතින් මං හිතනවා සේල්ස් කට්ටිය ටිකක් බිසි වීක් එක, නමුත් ඉරිදට පැය 4ක් තමන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් හැමෝටම වෙන් කරලා තියාගෙන මේ පාඨමාලාවට ලියාපදිංචි වෙන්න පුළුවන් කියලා මං හිතනවා. ඉතින් අපි ගත්තොත් ඉදිරියට ග්‍රේඩින් සිස්ටම් එක බැලුවොත් ලකුණු 75ට වඩා ගත්තොත් මෙරිට් පාස් එකක් හම්බ වෙනවා. 65යි 74 අතර ගුඩ් පාස් එකක්, ඒ වගේම ලකුණු 50ක් අපිට අවශ්‍යයි මේ ක්වොලිෆිකේෂන් එක ගන්න. 50යි 64 අතර ඕඩිනරි පාස් එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් අපි ගත්තොත් රෙකොග්නිෂන් එක ලංකාවේ තියෙන අපි ගත්තොත් විකුණුම්කරණය පැත්තෙන් තියෙන ඉතාම ඉදිරියෙන් තියෙන විශිෂ්ටම පාඨමාලාවක් ශ්‍රී ලංකා අලෙවිකරණායතනයෙන් තමයි මේ පාඨමාලාව ප්‍රදානය කරනු ලබන්නේ. ඉතින් ඔබ කුමන තරාතිරමක ඉන්දියාත් විකුණුම්කරණ ශ්‍රේෂ්ඨයේ ඔබට ඉදිරියට යන්න පුළුවන් එක්තරා අවස්ථාවක් තමයි මෙන්න මේ NDSM ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එන්රෝල් වෙන එක. එහෙම නැත්නම් ඔබ විකුණුම්කරණ ශ්‍රේෂ්ඨයට අලුතෙන් එකතු වෙන්න එන්නේ කෙනෙක් නම් ඒත් ඔබට මේ පාඨමාලාව විවෘතයි. පාඨමාලාව තුලින් ලබා ගන්න දැනුම තුලින් ඉදිරි ඔබගේ වෘත්තීය ජීවිතේ ජය ගන්න. ඒ වගේම ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරලා තියෙනම් ඔයගොල්ලන්ට පේනවා ස්ක්‍රීන් එකේ මේ බෝල්ඩ් කරලා තියෙනවා NDPIN SM ශ්‍රී ලංකා කියලා, National Diploma in Sales Management ශ්‍රී ලංකා. මෙන්න මේ ටයිටල් එක ඔයගොල්ලන්ගේ බිස්නස් කාඩ් එකක් එහෙම තියෙනම් යූස් කරන්න පුළුවන්. ඒ වගේම CV එකේ උනත් අප්ඩේට් කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙතෙන්දී හම්බෙන ප්‍රධානම දෙයක් තමයි ඔබ වෘත්තීය අලෙවිකරුවෙක් කියලා ඔබට කියන්න පුළුවන්. මොකද එක්ස්පීරියන්ස් අත්දැකීම් තියෙනවා. ඒ වගේම මම සේල්ස් මැනේජ්මන්ට් ඉගෙනගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් මේ ප්‍රායෝගික දැනුමක් ඔබට තියෙනවා. මේ සිද්ධාන්තමය දැනුමක් තියෙනවා. ඉතින් එතෙන්දී ඇත්තටම වෘත්තීය විකුණුම්කරුවෙක් කියලා අපිට කියන්න නම් ඇත්තටම මෙන්න මේ දෙකම එකතු වෙන එක තමයි. ඒ වගේම ඒ කියන්නේ ක්වොලිෆිකේෂන් එකකුත් ඒ වගේම එක්ස්පීරියන්ස් එකත් දෙකම එකතු වෙන්න ඕන. ඉතින් එතෙන්දී ඇත්තටම මේ දෙකම එකතු වුණාම ඔබගේ ඇත්තටම ඉදිරි වෘත්තීය ජීවිතේ ජය ගන්න තියෙන අවස්ථාවන් බොහොමයක්ම වැඩි. ඉතින් අපි ගත්තොත් ග්‍රැජුවේෂන් සෙරමනි එක මේ පාඨමාලාව සාර්ථකව නිම කරන හැම සිසුවෙක්ටම මේ අපේ ඇනුවලි ග්‍රැජුවේෂන් සෙරමනි එකට සහභාගී වෙන්න පුළුවන්. ඇත්තටම ජීවිතේ එක්තරා කඩීමක් කිව්වොත් මම නිවැරදි. ඉතින් විශේෂයෙන්ම සේල්ස් කරන කට්ටියට ඇත්තටම එදාට එක ඩ්‍රීම් එකක්, ක්ලොක් එක හැට් එක දාලා තමන්ගේ ඩිප්ලෝමා ක්වොලිෆිකේෂන් එක ගන්න එක. ඉතින් ඔබට පේනවා මේ BMICH එකේ පහුගිය අවුරුදු වල තිබ්බ ග්‍රැජුවේෂන් ෆොටෝස් කීපයක්. ඉතින් මම හිතන්නේ මේ පාඨමාලාව සම්පූර්ණ කළා ඉන්න ඔබගේ යහළු විහෙළුවට ඇති. ඉතින් ඒගොල්ලෝගෙන් අහලා බලන්න මේ ප්‍රෝග්‍රෑම් එක මොන වගේද, ඒ වගේ මොන වගේද අත්දැකීමක්ද ඒගොල්ලොන්ට ලබා ගන්න පුළුවන් උනේ කියලා. අපි ගත්තොත් ඇත්තටම මේ NDSM ප්‍රෝග්‍රෑම් එකට ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා. ඉතින් කොළඹ ප්‍රදේශයේ නම් ඔබ ඉන්නේ. දැන් ඔබට පේනවා මේ ස්ක්‍රීන් එකේ ටෙලිෆෝන් නම්බර්ස් තුනක්. දැන් මම කතා කරලා ලියාපදිංචි වෙන්න බලන්න. මොනවද ලියාපදිංචි වීමේදී අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් ටික කියලා මම ඇත්තටම මගේ ප්‍රසන්ටේෂන් එකේ මම ඔබ සැමට පැහැදිලි කරා. ඉතින් කොළඹ නම් ඉන්නේ. කෝල් කරන්න ඕෂධට 071 79 79 85 ඖෂධ වැඩි විස්තර ලබා දී තව ලියාපදිංචි වීමේදී අවශ්‍ය කරන දේවල් එක්ක. ඒ වගේම ඔබ නුවර ප්‍රදේශේ නම් ඉන්නේ. කෝල් කරන්න නමිට 070 335 45 13. ඒ වගේම ඔබ මාතර ගාල්ල ප්‍රදේශේ නම් අරවින්ද ඉන්නවා අපේ මාතර බිස්නස් ස්කූල් එකේ. කෝල් කරන අරවින්දට 070 23 23 662. ඉතින් ඇත්තටම මම හිතන්නේ හොඳ අවස්ථාවක් මේ NDSM ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ලියාපදිංචි වීම. මේ අවුරුද්ද ඉවර වෙන කලින් තමන් ඇත්තටම ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකකට ලියාපදිංචි වෙලා ලබන අවුරුද්ද ඉවර වෙන කලින්, ඒ කියන්නේ 2021 ඉවර වෙන කලින් මේ ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරන්න පුළුවන්. අවුරුද්දක කාල සීමාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම අදම කෝල් කරන්න කොළඹ, ඒ වගේම නුවර, ඔබ මාතර නම් ඉන්නේ මේ නම්බර්ස් වලට කෝල් කරලා අහන්න කොහොමද රෙජිස්ටර් වෙන්න ඕන කියලා. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමතියි මේ අවස්ථාවේදී විශේෂ ඩිස්කවුන්ට්, ස්පෙෂල් ඩිස්කවුන්ට්ස් තියෙනවා. පේමන්ට් ස්ට්‍රක්චර් එක අනුව ෆුල් පේමන්ට් එක කරනවා නම් වෙනම ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒ වගේම ඔබ ගෲප් එකක් විදියට ඔබගේ ආයතනයේ යාළුවෝ තව ඉන්න පුළුවන්. ඒ කට්ටියත් එක්ක මේ දැන් මේ අද මේ
වෙබින එකෙන් ඔබ ගත්ත දැනුම ඒගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න මේ පාඨමාලාව ගැන ඒගොල්ලොත් එක්ක ඩිස්කස් කරන්න ගෲප් එකක් විදියට එනවනම් විශේෂ වට්ටම් එහෙම නැත්නම් ඩිස්කවුන්ට්ස් අපි ප්‍රදානය කරන්න සූදානම්. ඉතින් බොහොම ස්තුතියි නැවත සැරයක් ඉදිරි අනාගතයේ අපි ඉතාමත්ම සාර්ථක වෙන්න කියලා අපි ශ්‍රී ලංකා ආලේඛන ආයතනය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ සන්ධ්‍යාවේ සහභාගී වී සිටින ඔබ සැම වෙනුවෙන්ම මේ වැඩසටහනට සහභාගී වුණ ඔබ සැම වෙනුවෙන්ම බොහොම ස්තුතියි. ඉතින් NDSM ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි ක්ලාස් එක ලබන ඉරිදා උදේ 9ට පටන් ගන්නවා. අපිට දවස් 7ක් තියෙනවා හරියටම. ඉතින් මම අර කලින් කිව්ව නම්බර්ස් වලට කෝල් කරලා අදම පාඨමාලාවට ලියාපදිංචි වෙන්න. බොහොම ස්තුතියි. Wish you all the very best. Thank you very much. බොහොමත්ම ස්තුතියි පවන් හෙටිආරච්චිගේ. ඉතින් එයත් සමගින් මෙම වැඩසටහන නිමාවටපත් වෙනවා. ඉතින් නැවතත් බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. සුබ රාත්‍රී.